අයිබෝවන් දරුවනේ අදත් අපි 11 ශ්‍රේණියේ feedback 4 කියන එහෙම නැත්නම් අපි මේ කතා කරන ප්‍රශ්නාවලිය එහෙම නැත්නම් පුනරීක්ෂණ මාලාවක් සමගයි අද එකතු වෙන්නේ. ඉතින් අද මම ඔයගොල්ලොන්ගේ අයියලා අක්කලා 11 ශ්‍රේණියේ අයියලා අක්කලා ලියපු ගිය සෙනසුරාදා ලියපු O level exam එකේ එහෙම නැත්නම් සාමාන්‍ය පෙළ exam එකේ ඊට අදාළ ප්‍රශ්න කිහිපයක් ඕගොල්ලන්ට කරන්න පුළුවන් මට්ටමේ ප්‍රශ්න කිහිපයක් තව ගණනාවක් තියෙනවා. නමුත් මම තෝරාගත්ත ප්‍රශ්න කිහිපයක් එකතු කරලා තමයි feedback 4 කියන පේපර් එක නිර්මාණය කරලා තියෙන්නේ. සහ ඕගොල්ලෝ බැලුවා නම් සමහර ප්‍රශ්න ඇත්තටම ඕගොල්ලොන්ටත් ඒ feedback හරහා කලින් උගන්වපු සමහර සංකල්ප තියෙනවා. ඉතින් ඒ දේවල් ඒ විදියටම ඔයගොල්ලෝගේ 10 11 වසර ඒ කියන්නේ මේ අවුරුද්දේ O level ලියපු අය සඳහා ඉගැන්නුවා. ඔයගොල්ලෝ හොඳට බලන්න ওই පේපරේ තියෙන ගම්‍යතාවයේ ආශ්‍රිත ප්‍රශ්නය මම ඔයගොල්ලන්ට feedback 2 කියන එකේදී තරණය විදියට උගන්නලා ඊට අමතරව ඒ ඔස්සේ ඔයගොල්ලන්ට ඉගැන්නුවා අනිත් ඒකකත් ගන්න. ඒ ආශ්‍රිතව. ඉතින් ඒ නිසා ඇත්තටම සාකච්ඡා කරපු බහුතරයක් ප්‍රශ්න O level පේපරේ තිබුණා. ඒක ඇත්තටම මම සෑම අවුරුද්දකදීම සාකච්ඡා කරන ප්‍රශ්න වලින් බහුතරයක්ම පැමිණීම අනිවාර්ය කාරණයක්. ඉතින් ඒ නිසා බය වෙන්න දෙයක් නැහැ. පේපරේ මේ පාර ගොඩාක්ම ලේසි. ඕගොල්ලොත් දැනගත යුතු අනිත් එක තමයි මේ ප්‍රශ්න වලට නිවැරදිව ලෑස්ති විය යුතුයි. හරි. එනිසා අපි වෙලාව නොයවා අපි යමු ප්‍රශ්නාවලියට. මේ ප්‍රශ්නාවලියේ ඔයගොල්ලෝ දන්නවා ෆීඩ්බැක් සංකල්පයේ යටතේ ෆීඩ්බැක් කියන එකේ අරමුණ හොඳටම දන්නවා. ඒ තමයි පසු විපරම. එහෙම නැත්නම් ඔයගොල්ලෝ විභාගෙ ලියලා ඔයගොල්ලෝ නැවත ගෙවල් වලට ඇවිල්ලා අයියෝ මට මේක ඇයි වැරදුනේ කියන සංකල්පය මගහැරෙන්න තමයි මේ ෆීඩ්බැක් කියන සංකල්පය අපි නිර්මාණය කළා මගේ ක්ලාස් වල පන්ති වල සයන්ස් ක්ලාස් වල කරගෙන යන්නේ. එතකොට මේ ෆීඩ්බැක් මාලාවේ ප්‍රශ්නාවලි පේපර්ස් කිහිපයකට පස්සේ හොඳට මතක තියාගන්න අපි ෆීඩ් ෆෝවර්ඩ් කියලා වෙනම පේපර් සෙට් එකක් යනවා. ෆීඩ් ෆෝවර්ඩ් කියන්නේ අපි ධනාත්මකව කොහොමද පේපර්ස් වලට රෙඩි වෙන්නේ කියලා. හරිද? මේ ෆීඩ්බැක් සංකල්පය යටතේ ෆීඩ්බැක් එකකින් කරන්නේ සම්පූර්ණයෙන්ම ඒ කියන්නේ මතක් කිරීමක් මේ කරන්නේ. එතකොට 10 11 මතක් කිරීම අතරතුර ඊළඟට අපි ටාගට් එක කරලා යනවා ෆීඩ් ෆෝවර්ඩ් කියලා පේපර් සෙට් එක. ඒක අපි ඉදිරියේදී දැනුවත් කරනම් කොහොමද ඒක වෙන්නේ සහ මේ කාරණේත් කොහොමද වෙන්නේ කියලා. හොඳයි. ඉතින් අද ෆීඩ්බැක් 4 කියන පේපර් එක යටතේ අපි සාකච්ඡා කරපු ප්‍රශ්නාවලි නැවත ඒ කියන්නේ ගැඹුරට සාකච්ඡා කරන්නේ නැහැ. නමුත් යම් දුරකට සාකච්ඡා කරනවා නැවත සාකච්ඡා කරනවා. ඕගොල්ලෝ අර කිව් භාවිතා කරන CR පොතේ නැවතත් ඕගොල්ලෝ ඒ අදාළ ෆීඩ්බැක් 4 කියලා ලියලා ඊට අදාළව ප්‍රශ්නාවලි සඳහා ඒකට ගැළපෙන කාරණා ඔයගොල්ලෝ එක්රැස් කරගත යුතුයි. හොඳයි. අපි එහෙනම් යමු අපේ පේපර් එකට. ඔයගොල්ලෝ සෑම කෙනාටම පේපර් එක ලැබිලා ඇති. මම ගෲප් එකෙත් දාලා තිනවා සහ ඒ වගේම වෙබ්සයිට් එක ඔස්සේ ඕගොල්ලොන්ට ගිහිල්ලා 11 ශ්‍රේණියේ ආශ්‍රිතව නිබන්ධන එක තියෙනවා feedback 4 paper එක ඒ මගිනුත් ලබා ගන්න පුළුවන්. හොඳයි. ඔයාලා දකින්න ඇති පළවෙනි ප්‍රශ්නය අපි චුට්ටක් මේ ප්‍රශ්නත් එක්ක යමු. ජීවයේ මූලික ව්‍යුහමය හා කෘත්‍යමය ඒකකය වන්නේ. මට චුට්ටක් මේකට ආන්සර් එකක් දෙන්න. මම මේක ගැන ඇත්තටම කතා කරලා තිනවා බහුතර වාර ගාණක්. ඇත්තටම මොකද්ද ජීවයේ මූලික ව්‍යුහමය හා කෘත්‍යමය ඒකකය? ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම දැනගත යුතු එකක්. හරි චුට්ටක් ආන්සර් එක දෙන්න. සෛලය. සෛලය බොහොම හොඳයි. ජීවයේ ඇත්තටම ජීවීන්ගේ මූලික ව්‍යුහමය හා කෘත්‍යමය ඒකකය වන්නේ සෛලය. එතකොට මේ සෛලය ගැන මම පොඩ්ඩක් මතක් කරොත් අපි එක් දවසක් මතක් කරා. ඒ නිසා අපි ගොඩාක් ගැඹුරට යන්නේ නැහැ. හොඳට බලන්න මේ සෛලය ගැන කතා කරනකොට අපිට මතක් වෙන තුන් දෙනෙක් තමයි පළවෙනියටම සෛලය ගැන කතා කරනකොට අපිට මතක් වෙන්නේ සෛලවාදය කියන කතාව. සෛලවාදය. මේ සෛලවාදය ඉදිරිපත් කරේ විද්‍යාඥයෝ තුන් දෙනෙක්. ඒ තමයි ස්ලයිඩන්, ෂෝවාන්, වර්කෝව්. රැඩෝල්ෆ් වර්කෝව් කියන විද්‍යාඥයෝ තුන් දෙනා. මේ තුන් දෙනාගේ නම් අනිවාර්යයෙන්ම දැනගත යුතුයි. හරි. ඊළඟට සෛලවාදයේ කාරණා තුනක් කිව්වා. මේකත් අපි ලිව්වා. නමුත් අපි ඉක්මනට මතක් කරගමු. සෛලවාදයට අදාළ කාරණා තුන තමයි එකක් පළවෙනිම එක තමයි ජීවයේ මූලික ව්‍යුහමය හා කෘත්‍යමය ඒකකය සෛලය වේ. ඒක ඒ විදියටම තියෙනවා. දෙවෙනි එක මොකක්ද? සෑම ජීවියෙකුම ඇතිවන්නේ පෙර පැවති මාතෘ සෛලයකිනි. තුන්වෙනි එක
සෑම ජීවියෙක්ම එක් සෛලයකින් හෝ සෛල කිහිපයකින් නිර්මාණය වී ඇත. මේ සංකල්පයේ යටතේ ඇත්තටම පළවෙනි කාරණේ යටතේ තමයි මේ 2020 එහෙම නැත්නම් මේ අවුරුද්දට අදාළව පේපරේ සාමාන්‍ය පෙළ පේපරේ නිර්මාණය වුණේ. දැන් හරිම ලේසි. ඕගොල්ලොත් මේ වගේ ටාගට් කරන්න ඕනේ. එක අවුරුද්දක ආව අක්මාවේ අනු කුමක්ද කියලා. එතකොට ඉන්ද්‍රියක් කියන ආන්සර් එක එන්න ඕනේ. ඒක පාස් පේපර්ස් වල ආපු විදිය. එතකොට මෙතනට අදාළව ඕගොල්ලන්ට හොඳට පේනවා සෛලයක්. ඒ යටතේ දැනගත යුත්තේ සෛලවාද ඉදිරිපත් කර 3 දෙනා හා සෛලවාදයේ කාරණා 3. සෛලවාදයේ කාරණා 3. චුට්ටක් ඕගොල්ලෝ ඉක්මනට මේ ප්‍රශ්නට අදාළ මම එක කලින් ලිව්වා. නමුත් ඕගොල්ලෝ මේක ලිවිය යුතුයි. මොකද අපි හැමතිස්සෙම එකම දේ නැවත ලිව්වයි කියලා කිසිඳු ප්‍රශ්නයක් නැහැ. පාඩම් වෙනවා මිසක්. ඒ නිසා මෙන්න මේ කාරණේ මුලින්ම සෛලය කියන කතාව දාලා අංක 1 කියලා දාලා ඒකට අදාළ සෛලවාදයේ ෂෝන් ස්ලයිඩන් ෂෝන් කෝ ඊට පස්සේ සෛලවාදයේ කාරණා 3 ඇතුළත් කර යුතුයි. දැන් නෙවෙයි. ඔයගොල්ලෝ 1 2 3 කියලා ඉඩ තිබිය යුතුයි. මේක කම්ප්ලීට් කරන්න ඕන. හරිද? මේක කම්ප්ලීට් කරන්න ඕන. මට ළමයි කීප දෙනෙක් ගෙනල්ලා පෙන්නුවා. ඒ වගේ අපි එක දවසක මේ ෆීඩ්බැක් කීපයක් ඉවරුනාට පස්සේ මේ පොත ගෙනල්ලා අපි බලනවා. හරිද? ඒ නිසා වැඩ එකතු වෙනකන් ඉන්න එපා. මේ ඔන්ලයින් ක්‍රමවේදයේ ඔස්සේ අපි කරන ක්‍රියාවලිය අපි ඔන් සයිට් ඔස්සේ එහෙම නැත්නම් ෆිසිකලි ක්ලාස් පවත්වනකොට පස්සේ මේක ඇගයීමකට ලක් කරනවා. ඒ නිසා මේ දවස්වලත් කළ යුතුයි. ඒක නිසා සෛලවාදයේ කාරණා 3 ගානට ලියන්න ඉඩ තියන්න. මේ සියල්ලම දැමිය යුතුයි. හොඳයි. මම දෙවෙනි ප්‍රශ්නෙට යන්නම්. ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම මේ සෛලවාදයේ කාරණා 3 දැමිය යුතුයි. ඒ වගේම තමයි මෙතන අදාළ ඔයගොල්ලන්ට අමතක වෙච්ච මේ පාඩමේ මොනම හරි තියෙනවා නම් ඒවත් මෙතනට අන්තර්ගත කළ යුතුයි. මේක ඉතාමත් පැහැදිලිව ෂෝට් නෝට් එකක් ආකාරයට භාවිතා කරන්න පුළුවන් ඉදිරියේදී. අපි ඊළඟ ප්‍රශ්නට යමු. ඊළඟ ප්‍රශ්නේ කියනවා එකිනෙක ආකර්ෂණය වන උපපරමාණු අංශු යුගල කුමක්ද? චුට්ටක් බලන්න. එකිනෙක ආකර්ෂණය වෙන්න ඕන. ආකර්ෂණය වෙන්නේ ඔයගොල්ලෝ හොඳටම දන්නවා විරුද්ධ ආරෝපණ සහිත ඒවා. ඉතින් මෙතනදී ආකර්ෂණය වෙන්නේ ඉලෙක්ට්‍රෝන හා ප්‍රෝටෝන කියන ආන්සර් එක මේ O level පේපරේ ආපු එකක්. ඒතර ඉලෙක්ට්‍රෝන හා ප්‍රෝටෝන කියන ඒවා. නමුත් ඔයගොල්ලෝ දන්නවා සෛලයක් පවතිනකොට එහෙම නැත්නම් ඒ සෛල නෙවෙයි පරමාණුවක් පවතිනකොට ඒ පරමාණුවේ ඉලෙක්ට්‍රෝන හා ප්‍රෝටෝන වලට එකට ලං වෙන්න බෑ. ඒකට හේතු කීපයක් තියෙනවා. එකක් තමයි ප්‍රෝටෝන න්‍යෂ්ටියක් එහෙම නැත්නම් මැදයේ පිහිටන්නේ. ඒ මැදයේ පිහිටනකොට ඉලෙක්ට්‍රෝන කියන අය වෘත්තාකාර ගමන් පතයක යනවා. අපි ඒකට ඇත්තටම කියනවා කවචයක ගමන් කරනවා කියලා. මේ තමයි න්‍යෂ්ටිය. මේ න්‍යෂ්ටියේ ප්‍රෝටෝන හා නියුට්‍රෝන කියන අය ඉන්නේ. ඒතර ඉලෙක්ට්‍රෝන කියන අය මේ විදිහට ගමන් කිරීම සිදු කරනවා. ඉලෙක්ට්‍රෝන ගමන් කරනකොට මේ ඉලෙක්ට්‍රෝන වලට ප්‍රෝටෝන වලට ලංවීමේ හැකියාවක් නැති වෙන්නේ ඉලෙක්ට්‍රෝන වල සිදුවන අධික වේගයෙන් ගමන් කිරීම. මේ ඉලෙක්ට්‍රෝන ගොඩාක් වේගෙන් යන නිසා මේ ඉලෙක්ට්‍රෝන වලට හැකියාවක් නැහැ ප්‍රෝටෝන වෙත ලං වෙන්න. නමුත් ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න ප්‍රෝටෝන හා ඉලෙක්ට්‍රෝන එකතු වෙන්න පුළුවන් සාමාන්‍ය නිදහස් පරිසරයක. ඒ නිසා මෙතන ආන්සර් එක එන්නේ ප්‍රෝටෝන හා නියුට්‍රෝන කියන එක. ඉතින් මම මේ ඔස්සේ එන්නම් මේ පාඩමේ ඒ කතාවට. මේ පාඩමට අදාළව යම් දෙයක් උගන්වන්න ඕනේ. ඒ තමයි අයනීකරණය හා විද්‍යුත් ඍණතාවය කියන කතාව. 10 වසර 3 වෙනි පාඩම 10 වසර 3 වෙනි පාඩමේ මූලිකවම තියෙන්නේ කවච ගැන ගන්නන්න. ඔයගලන්ට මතක ඇති එක් එක් කවචයට දරා ගන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන ගාන. ඒ අනුව ඔයගලන්ට මතක ඇති KLMN කියලා නම් කරා. මම ඒකත් චූට්ටක් ඔයගලන්ට මතක් කරොත් අමතක නම් න්‍යෂ්ටිය තියෙනවා. මේ න්‍යෂ්ටිය වටා කවච 4ක් පිහිටන්න පුළුවන්. මේ තමයි එම කවච 4. ඒ කවච 4ට අපි නමක් දෙනවා
L M N කියලා එහෙම නැත්නම් 1 2 3 4 කියලා. මේක මතක ඇති. මේ එක් මට්ටමට දරා ගන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයක් තියෙනවා. අපි මේක ලිව්වොත් වගුවක් විදියට මේ තමයි අපි කවචය ඒ කවචය K L M N දරා ගන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන ගාන මේකේ දරා ගන්න පුළුවන් දෙන්නයි මේකේ 8 දෙනයි මේකේ 18 දෙනයි මේකේ 32යි. මෙන්න මේ විදිහට තමයි අපේ සාමාන්‍යයෙන් ඉලෙක්ට්‍රෝන පවතින පුළුවන් ප්‍රමාණයන් දක්වන්නේ. හරිද? හොඳට මතක තියාගන්න මේ තමයි ඉලෙක්ට්‍රෝන ඉන්න පුළුවන් විදිය අපි දක්වන්නේ. එතකොට මට එන්න ඕනුනේ මේ කොටසටම නෙවෙයි මට අද කතා කරන්න ඕනේ අයනීකරණය කියන එක. ඒ අයනීකරණයේ යටතේ මට කතා කරන්න ඕන පළමු අයනීකරණය. මොකද්ද මේ පළමු අයනීකරණය කියන්නේ? චුට්ටක් දන්න කෙනෙක් මට කියන්න බල. අයනීකරණය නැත්නම් පළමු අයනීකරණ ශක්තිය කියන්නේ මොකක්ද? දැන් මතක ඇති චුට්ටක් ආන්සර්ස් දන්න අය අත උස්සන්න චුට්ටක්. අයනීකරණය ශක්තිය පළමු අයනීකරණ ශක්තිය සහ මේකේ සංකල්පය හරියටම ඔලුවට ගිහින් නැත්තම් මට ඒත් කියන්න බය වෙන්න එපා. අයනීකරණය තේරෙන්නේ නැහැ මොකද්ද මේක මොකටද භාවිතා වෙන්නේ මම ඒකත් ඔක්කොම කියලා දෙන්නම්. මතක නැද්ද? චුට්ටක් මට ඒත් කියන්න කමන්නේ මේක මතක නැහැ මේක දන්නේ නැහැ. එහෙමත් අත උස්සන්න බලන්න චුට්ටක්. හොඳයි. සඳුනි වේව්ස් අපිස්සුවා. තව කවුද ඉන්නේ? සාහිත්‍ය. හොඳයි. කරු හරි මං කියලා දෙන්නම්. මෙන්න මේකයි කතාව. හරියටම අල්ලගමු. ඊට කලින් මෙන්න මේක චූට්ටක් ලියා ගන්න මට මොකද බෝඩ් එක ඕන මේ කතාව කියන්න. ඉක්මනට මෙන්න මේ කතාව ලියාගමු මේ දෙවෙනි ප්‍රශ්නෙට අදාළව අපි ලියන්න ඕන කරන කාරණා කීපයක්. දෙවෙනි ප්‍රශ්නෙට අදාළව. ඔයගොල්ලන්ට මතක ඇති මේ පාඩමට අදාළව නම් ගත්තොත් 10 වසරේ 3 වෙනි පාඩම පදාර්ථයේ ව්‍යුහය කියන පාඩම. ඒ පදාර්ථයේ ව්‍යුහයට අදාළ තමයි මේ ලියාගෙන යන්නේ. මෙන්න මේක ඉක්මනට දාගමු. මට ඊට පස්සේ පළමු අයනීකරණ ශක්තිය හා විද්‍යුත් ඍණතාවය ගැන අද හොඳට ගැඹුරට කතා කරන්න ඕන. මම මේ ගැන දවසක් කතා කරා. නමුත් අද තමයි ටිකක් මේ පාඩමේ ගැඹුරු හරියට යන්නේ. හොඳයි. මේකට සයින් කරන්නම්. මම ඉන්නේ පළමු අයනීකරණයට නැත්නම් අයනීකරණ ශක්තිය ගැන කතා කරන්න. ඊට කලින් කියන්න ඔයගොල්ලෝ දන්නවද අයනයක් කියන්නේ මොකක්ද? ඇත්තටම සාමාන්‍ය පරමාණුවක් ගත්තොත් උදාහරණයක් විදිහට මම මෙයාව ගන්නවා සෝඩියම්. මේ සෝඩියම් කියන්නේ පරමාණුවක්. ආවර්තිත වගුවේ ඉන්න මූලද්‍රව්‍යයක්. එයා පරමාණුවක්. මේ පරමාණුවේ ඔයගොල්ලෝ දන්නවා 11 23 කියලා ඉලක්කමක් තියෙනවා. 11 කියන්නේ මෙයාට අදාළ පරමාණු ක්‍රමාංකය. මේ තමයි ස්කන්ධ ක්‍රමාංකය. එතකොට දැන් හිතන්න සෝඩියම් කියන කෙනාගේ එයා සතුව කවච 3 දෙනෙක් ඉන්නවා. කවච 3 දෙනෙක් ඉන්නවා කියලා අපි හරියටම දැනගන්නේ මේ තියෙන පරමාණු ක්‍රමාංකයට අදාළ වින්‍යාස ලිව්වාම. ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියනකොට ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍යයෙන් 2 8 1 කියලා ලියන්නේ. හේතුව තමයි පළවෙනි කවචයටම පිළිය හැකි ඉලෙක්ට්‍රෝන 2යි දෙවෙනි කවචයට 8 දෙනයි. ඊළඟ දැන් 10ක්ම පිරිච්ච නිසා 11ක් මෙතන ඉන්න නිසා අපි ඊළඟ කෙනා මෙන්න මෙහෙම දානවා. දැන් 2 8 1 කියලා ලියන්නේ ඒ 2 8 1ට අනුව හොඳටම පේනවා මේ සෝඩියම් කියන කෙනාගේ කාණ්ඩාංකය මොකක්ද 1
ඒ වගේම සෝඩියම්ගේ ආවර්තය මේකට අනුව හොඳට පේනවා ආවර්ත 3යි. ඒකේ තේරුම තමයි මේ වගේ කොටස් තුනක් එහෙම නැත්නම් ට්‍රැක් තුනක් එහෙම නැත්නම් කවච තුනක් නැත්නම් ශක්ති මට්ටම් තුනක් තියෙනවා. ඒ නිසා ආවර්තය 3 කියලා හඳුන්වන්නේ. මොකද මේ කාණ්ඩාංකය කියන්නේ එයාගේ අවසානයේ ඉන්න ඉලෙක්ට්‍රෝන ගාන දැක්වීම. එතකොට මෙයාගේ අවසානයේ ඉලෙක්ට්‍රෝන එක නිසා මෙන්න රෝම ඉලක්කමෙන් කාණ්ඩ එක කියලා දානවා. මේ අපි නිරූපණය කරේ ආවර්තිතාවගුවේ හරියටම කොතනද ඉන්නේ කියන කතාව. දැන් ඒ අනුව මම ඔන්න ඇඳලා තිනවා මේ රූපය. මේ රූපයට අනුව හොඳට බලන්න මේ කවචවල පළවෙනි කවචයේ ඉලෙක්ට්‍රෝන දෙන්නයි දෙවෙනි කවචයේ ඉලෙක්ට්‍රෝන 8 දෙනයි අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන කී දෙනෙක් ඉන්නවද? එක්කෙනෙක් ඉන්නවා. දැන් මෙහෙම ඉන්නකොට මේ සෝඩියම් කියන කෙනාට බලන් ගියාම ඉලෙක්ට්‍රෝනත් 11යි ප්‍රෝටෝනත් 11යි නියුට්‍රෝන නම් ඔයගොල්ලෝ දන්නවා ස්කන්ධ ක්‍රමාංකය ආශ්‍රිතව ගත්තොත් 12 දෙනෙක් ඉන්නවා. අපි සාමාන්‍යයෙන් කියනවා ඉලෙක්ට්‍රෝන කියන්නේ ඍණාරෝපිතයි ප්‍රෝටෝන කියන්නේ ධනාරෝපිතයි. දැන් හිතන්න ඉලෙක්ට්‍රෝන ඍණ ආරෝපිත නම් ඒ කියන්නේ මම නිකන් ඍණ 11 දැම්මොත් ප්‍රෝටෝන ධන 11 නම් මම ධන 11 දැම්මොත් මේකේ ආංශයක කීයක් එනවද? ගණිතයට අනුව සදිශ සංඛ්‍යා එකතු කිරීම ධන හා ඍණ සංඛ්‍යා එකතු කරාම කීයක් එනවද මෙතන? ආන්සර් එකක් දෙන්න බලන්න. බිඳුව. බිඳුවයි හරියටම හරි. ඔය දන්නවා මෙතන බිඳුවයි. ඒකේ තේරුම තමයි මෙයා සමස්තයක් විදියට ගත්තොත් ආරෝපණය බිඳුවයි. ආරෝපණයක් නැහැ කිසිදු. නමුත් ඇත්තටම මෙයා ආසයි ස්ථායි වෙන්න. මොකද්ද මේ ස්ථායි වෙනවා කියන්නේ? ස්ථායි වෙනවා කියන්නේ එයාට එයාගේ තියෙන ඉලෙක්ට්‍රෝන එහෙ මෙහෙ කරලා එයා කැමති ශක්තිය අඩු කරගන්න. උදාහරණයක් විදිහට ඔයගොල්ලෝ දන්නවා රැට නිදාගත්තට පස්සේ ඇඳේ සමහරු බිම ඉන්නවා. බිමින් තව දුරටත් වැටෙන්න බෑ. බිම තමයි උපරිම මට්ටම. ඒතර ඒක ඔයගොල්ලෝගේ ස්ථායි මට්ටම. අන්න ඒ වගේ මෙයත් කැමති ඒ වගේ ස්ථායි වෙන්න. ස්ථායි වෙන්න හොඳට බලන්න. එයා කැමති අවසාන කවචයට ඉලෙක්ට්‍රෝන 8ක් පුරව ගන්න. ඒ අවස්ථාවට අදාළව හිතන්න දැන් එක්කෙනෙක් ඉන්නවා නම් පිටින් 7ක් ගන්න එකද ලේසි එක්කෙනෙක් එළියට දෙන එකද ලේසි? අනිවාර්යයෙන්ම හොඳටම පේනවා ඔව් එක්කෙනෙක් පිට කරන එක ලේසි. එක්කෙනෙක් පිට කරාම අන්තිම එකේ මුකුත් නැති වෙනවා. හැබැයි ඊට දෙවන කවචයේ එයාගේ 8 සම්පූර්ණ වෙනවා. අන්න ඒ නිසා එයා වඩාත්ම කැමති දේ තමයි 7 දෙනෙක් ගන්නවාට වඩා එක්කෙනෙක් පිට කරන එක ගොඩක් ලේසි. අන්න එහෙම තමයි එයා ස්ථායි වෙන්නේ. එහෙම ස්ථායි වෙනකොට හොඳට බලන්න මේ ඉන්නේ ස්ථායි වෙච්ච සෝඩියම් කියන කෙනා. එතකොට දැන් ඉන්නේ මෙන්න මේ සෝඩියම් මේ සෝඩියම්ගේ දැන් අණුව බලන්න මේ සෝඩියම් කියන කෙනාට අණුව ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන නියුට්‍රෝන ගැන බලමු. කවදාවත් ප්‍රෝටෝන ගාන හෝ නියුට්‍රෝන ගාන ඒ පරමාණුවේ වෙනස් වෙන්නේ නැහැ. මොනව කරත් ඒක වෙනස් කරන්න බෑ. ඒ කියන්නේ මෙයා සතු දෙන න්‍යෂ්ටියේ තියෙන ප්‍රෝටෝන ගාන 11යි නියුට්‍රෝන ගාන 12යි. නමුත් ඔයගලන්ට පේනවා එක ඉලෙක්ට්‍රෝනයක් ගිහිල්ලා. ඉලෙක්ට්‍රෝනයක් ගියා යනු දැන් ඉලෙක්ට්‍රෝන කීයද? සම්පූර්ණයෙන්ම මෙයා සතු තියෙන ඉලෙක්ට්‍රෝන 10යි. දැන් මට ගාන හදලා කියමු. ඍණ 10යි ධන 11යි ආංශයක කීයක් එන්න ඕනද? ඍණ 10යි ධන 11යි. ධන 1යි හරියටම හරි ධන 1යි. ඒ කියන්නේ මේ සෝඩියම් කියන කෙනා දැන් ධන 1 අයනයක් වෙලා. ධන 1 අයනයක් වෙලා. ඒ කියන්නේ මෙයා අයනයක්. අන්න අයනයක් කියලා අපි හඳුන්වන්නේ කාටද? ධන හෝ ඍණාකාරයේ ස්වරූපයෙන් ඉන්නවනේ ඒක අයනයක්. එහෙනම් දැන් හිතන්න මේක අයනයක් වෙලා. දැන් මේ වචනට එමු. මට මේ වචනේ විතරයි දැන්ට ඕන. අයනීකරණය කියන්නේ මොකද්ද? ඒ විදිහට අයනයක් බවට පත් කිරීම. අයනීකරණය කියන්නේ එහෙනම් මොකද්ද? මේ විදිහට අයනයක් බවට පත් කිරීම. ඒ යටතේ පළමු අයනීකරණ ශක්තිය කියන එක හරියට අල්ලගමු. ඔන්න දැන් අයනයක් කියන එක හැදෙන විදිය හොඳටම දන්නවා. අයනයක් කියන්නේ මේක, මේ තමයි අයනය. ඊට පස්සේ මම කතා කරන්න යන්නේ අයනීකරණ ශක්තිය. දැන් මේ කොටස හරියට තේරෙන්නේ නැති කොහොමද මේ අයනයක් උනේ කොහොමද පරමාණුව කියලා. මෙයා ඇත්තටම පරමාණුව. මේ ඉන්නේ පරමාණුව. මේ ඉන්නේ අයනය. හොඳයි. එහෙනම් මොකද්ද මේ පළමු අයනීකරණ ශක්තිය කියන්නේ? මේකේ අනිවාර්යයෙන්ම දැනගත යුතු කාරණා කිහිපයක් තියෙනවා. ඒක නැත්නම් ලකුණු දෙන්නේ නැහැ. පළමු අයනීකරණ ශක්තියට අදාළ ඒ කාරණාව ලිව්වේ නැත්නම් ඔයගලන්ට ලකුණු හිමිවන්නේ නැහැ. අපි බලමු මේ මොකද්ද කියලා. පළවෙනි දේ තමයි අනිවාර්යයෙන්ම වායුමය අවස්ථාවේ තියෙන්න ඕන. ඒ කියන්නේ වායුමය අවස්ථාවේ පවතින පරමාණුවකින්
අනිවාර්යෙන්ම ඉලෙක්ට්‍රෝනයක් ඉවත් වෙන්න ඕන. ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කර වායුමය ඒක ධන අයනයක් සෑදීමට ලබා දිය යුතු ශක්තියට අපි කියන්නේ නැත්නම් අවම ශක්තියට කියනවා අවම ශක්තිය පළමු අයනීකරණ ශක්තියයි කියලා. මම මේ ටික වෙන් කරන්නම්. මේ තියෙන කතාව එහෙනම් පළමු අයනීකරණ ශක්තිය කියලා මොකද්ද? වායුමය අවස්ථාවේ පවතින්න ඕනේ. ඒකේ පරමාණුවකින් ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කරලා වායුමය ඒක ධන අයනයක් සෑදීමට ලබා දිය යුතු අවම ශක්තිය. එහෙනම් බලන්න මේ ඉලෙක්ට්‍රෝනේ අනිවාර්යයෙන්ම මේ පැත්තේ ඉන්න ඕන. පිටවෙච්ච ඉලෙක්ට්‍රෝනේ. මම ඒක සමීකරණයක් විදිහට ලිව්වොත් සෝඩියම් කියන වායුමය අවස්ථාවේ තියෙන කෙනා ගෑස්මය අවස්ථාවේ තියෙන කෙනා Na+ බවට පත් වෙලා එයාගේ මොකක්ද වෙන්න ඕන? ඉලෙක්ට්‍රෝන පිට වෙන්න ඕන. එහෙනම් මේක තමයි ඇත්තටම බලන් ගියාම මොකක්ද අයනීකරණය කියන්නේ? ඒකෙත් පළමු අයනීකරණය කියන්නේ පළවෙනි ඉලෙක්ට්‍රෝනේ ගලවලා දාන එක. අන්නේ පළවෙනි ඉලෙක්ට්‍රෝනේ ගලවලා දාන්න ඕන කරන ශක්තියට අපි කියනවා පළවෙනි අයනීකරණ ශක්තිය කියලා. එහෙනම් මේ ආශ්‍රිතව දැන තේරෙන්නේ නැති මොකද්ද මේ අයනීකරණය හා පළමු අයනීකරණය කියන කතාව. මෙතන මොනවම හරි තේරුම් නැත්නම් චුට්ටක් මගෙන් අහන්න. එතකන් අපි ඉක්මනට පළමු අයනීකරණ ශක්තිය කියලා දාලා ඊට අදාළ මේ සංකල්පය හැම එකක්ම දාගමු. මෙතනින් මට අද කියලා දෙන්න අවශ්‍යයි තව පොඩ්ඩක් ඉදිරියට ගිහලා 10 ඒ කියන්නේ ඔයගොල්ලෝගේ 10 පාඩමත් එකට එකතු කරලා කියලා දෙන්න. බන්ධන පාඩමත් මේත් එක්කම පොඩ්ඩක් කියලා දෙන්න ඕන. ඒ නිසා චූට්ටක් මේක දාමු. මතක තියාගන්න මේ සෑම ප්‍රශ්නයක්ම දාන්නේ එක්තරා ආකාරයක අරමුණක් ඇතුව. යම් පාඩමක් ටාගට් කරලා එදා දවසේ යම් පාඩමක් ටිකක් ගැඹුරට සාකච්ඡා කිරීමේ අරමුණින් තමයි මේක කරන්නේ. මෙහෙම ප්‍රශ්නාවලි කිහිපයක් ඔස්සේ ගියහම ඔයගලන්ට මුළු සිලබස් එකක්ම කවර් වෙලා ඉවර වෙනවා. හරිද? ඊට පස්සේ අපි පටන් ගන්න ෆීඩ් ෆෝවර්ඩ් පේපර්ස් වලින් තව දුරටත් ඔයගලන්ට මේ සංකල්ප නිවැරදිව ඔළුවට යනවා. උඩ තියෙන පළමු අයනීකරණ ශක්තිය ඊට අදාළ නිර්වචනය මම කොටස් 3කට බෙදලා තින්නේ. වායුමය අවස්ථාවේ පවතින පරමාණුවකින් ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කරලා වායුමය ඒකධන අයනයක් සෑදීමට ලබා දිය යුතු අවම ශක්තිය. අපි ඇඳලා තිනවා පරමාණුවක් හා අයනයක්. පරමාණුවේ කොහොමද අපි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය හිතන්නේ සහ කාණ්ඩාංකය හිතන්නේ ආවර්තය හිතන්නේ කියලා මම වෙනම දක්වලා තිනවා. ඊට පස්සේ ඊට අදාළ ආරෝපණය කොහොමද ආවේ කියන එක තියෙනවා. සහායනීකරණය වුණාම කොහොමද තියෙන්නේ කියලා තියෙනවා. වායුමය අවස්ථාවේ කියනකොට ගෑස් කියන එක දාන්නේ අපි G අකුර අපි දක්වන්නේ.
මේ ඔස්සේ මොනවම හරි තේරෙන්නේ නැත්නම් චුට්ටක් අහන්න මොන කාරණාද ඔයගලන්ට තව කෙරෙන්න ඕන සහ මේ ආශ්‍රිතව. අනිත් කාරණා තමයි ඔයගොල්ලෝ මේ නම යොදනකොට ඔයගොල්ලෝගේ අංකය සමග නම යොදන්න. මොකද මේ ඊළඟට ඇඩ්මින් කෙනෙක් ලොග් වෙලා ඒ නමට අදාළව නිවැරදි ඒ අංකය නැත්නම් ඔයගොල්ලෝ රිමූව් වෙවි. ඒක මම කරන වේ කරන්න ඇඩ්මින් කෙනෙක් විසින්. ඒ නිසා ඔයගොල්ලෝගේ මේ නම එක් නම් කීපයක් තියෙනවා චමිදු කවින්දී ප්‍රාර්ථනා සාහිත්‍ය ඒ කට්ටිය චුට්ටක් ඔය නම් පොඩ්ඩක් ඒ අංකය ඉදිරියෙන් යොදන්න. රීනේම් කරන්න කට්ටියට හරි. හොඳයි. තාම ලියනවද මට ලියලි ඉවර නම් චුට්ටක් අත උස්සන්න. කීප දෙනෙක් අවසන්. හරි. මම එක දවසක් කියලා දුන්නේ ඇත්තටම අයනීකරණ ශක්තිය. එහෙම නැත්නම් මේ වගුව අඳින විදියකුත් මේ පාර ඇත්තටම O level paperෙත් ඒහා සමාන ප්‍රශ්නයක් හරියටම ආවා. අයනීකරණ ශක්තිය ආශ්‍රිත වගුවක් දීලා. ඒකයි මම කිව්වේ මේ වගුව අනිවාර්යයෙන්ම දැනගත යුතුයි කියන කතාව. හරි. මම මේක මකන්නම්. ඒකත් මම මුලින්ම ඇඳලා ඉන්න අයනීකරණ ශක්තියට අදාළව ප්‍රස්තාරය. මේ අයනීකරණ ශක්තිය ප්‍රස්තාරය ඔයගොල්ලෝ දන්නවා. අපි සාමාන්‍යයෙන් ලේසි ක්‍රමයක් මම කියලා දුන්නා. ඒ තමයි මේ විදියට හරි දෙකක් යොදන්න. පළවෙනි දේ තමයි මොකද්ද? හරි දෙකක් යොදන්න. ඊට පස්සේ එක ඉරක් චූට්ටක් දික් කරන්න. මේ විදියට දික් කරනවා. මේ ඉරට වඩා පොඩි දිගක් මේකෙන් භාගයක් වගේ දික් කරන්න. එතකොට අපිට ලැබෙන්නේ ඇත්තටම මේ දිග ඉරක නම් 3 දෙනෙක් ඉන්නවා. මෙන්න මේ වගේ මේ ඉරේ ඉන්නේ එක්කෙනෙක්. එතකොට අපි අදාළ ආවර්තයට අදාළව අඳින්න පුළුවන්. ලිතියම්, බෙරලියම්, බෝරෝන්, කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ෆ්ලුවරින්, නියොන්. මේක පේලියක්. ඒ වගේම මේ ඉර දික් කරොත් අයිමත් අපි ඒ විදිහටම කරොත් හොඳට බලන්න. ඊට පස්සේ අපිට ලියන්න පුළුවන් සෝඩියම්, මැග්නීසියම්, ඇලුමිනියම්, සිලිකන්, ෆොස්ෆරස්, සල්ෆර්, ක්ලෝරින්, ආගන්. දැන් මට ඕනුනේ ආවර්ත දෙකක් ගන්න. ආවර්ත දෙකේ කොහොමද එන්නේ කියන කතාව මට පැනල් දෙන්න ඕනුනේ. මේ තමයි අයනීකරණ ශක්තිය. එතකොට මේ අයනීකරණ ශක්තිය හොඳට බලන්න වෙනස් වෙච්ච විදිහ. එතකොට ඕගොල්ලෝ ඇත්තටම මේ මුළු එකම දාන්න අවශ්‍ය නැහැ. දැනගත යුතු නැහැ. නමුත් දෙන්න වෙන වෙනම දමා ගැනීමේ හැකියාවක් තියෙනවා නම් ඒ හොඳටම ඇති. එතකොට මේ මං ඇඳලා තින්නේ මෙතනයි තියෙන්නේ දෙවන ආවර්තය. මං තුන්වෙනි එකත් ඇඳුවා. හරිම ලේසි හොඳට බලා ගන්න අඳින විදිය. මෙන්න මේ විදියට හරි දෙකක් දාන්න විතරයි තියෙන්නේ. ඒ හරි දෙකක් දාලා මෙහිම ඉරි කැල්ලක් දික් කරනවා. එතකොට මෙතන එනවා සෝඩියම්, මැග්නීසියම්, ඇලුමිනියම්, සිලිකන්, ෆොස්ෆරස්, සල්ෆර්, ක්ලෝරින්, ආගන්. හරිම සරලයි. මේ තමයි එතකොට තුන්වන ආවර්තය. හරි. මේකත් ඉක්මනට දාගමු. මේ ආශ්‍රිතව ඔයගොල්ලෝ දැනගත යුතුයි කොහොමද මේ අය විචලනය වෙන්නේ කියලා. හරි දෙකක් යොදලා ඉරි කැල්ලක් දික් කිරීම තියෙනවා. මේ
හොඳයි. දැන් මම පෙන්වන්න යන්නේ විද්‍යුත් ඍණතාවය ගැන කතාව. විද්‍යුත් ඍණතාවය කියන්නේ ඉලෙක්ට්‍රෝන ඉවත් කරන්නේවත් එහෙම නැත්නම් සම්පූර්ණයෙන්ම ගලවන්නේවත් නැහැ. හැබැයි වෙන කෙනෙක්ගේ ඉලෙක්ට්‍රෝන ලං කර ගැනීම. ඒකේ තේරුම තමයි ඉලෙක්ට්‍රෝන එයා වෙතට ඇද ගැනීමේ හැකියාවට අපි කියන්නේ විද්‍යුත් ඍණතාවය. ඒ අනුව ඔයගොල්ලෝ දන්නවා විද්‍යුත් ඍණතාවයට අදාළව ඇත්තටම විද්‍යුත් ඍණතාවය කියන්නේ ඍණතාවය කියන්නේ ඍණාය. එහෙම නැත්නම් ඉලෙක්ට්‍රෝන ඇද ගන්නවා කියන කතාව. දැන් හිතන්න මෙහෙම දෙයක්. මීට අදාළව ඔයගොල්ලෝගේ ෆෝලීන් පරිමාණය කියලා පරිමාණයක් තියෙනවා. අපි ආවර්තිතාවගුව ලිව්වොත් මේ ආවර්තිතාවගුවේ මෙන්න මේ අයට විද්‍යුත් ඍණතාවයක් නැහැ. හේතුව තමයි මේ අය අපි හඳුන්වන්නේ නිෂ්ක්‍රීය වායු. එහෙම නැත්නම් අපි හඳුන්වනවා උච්ච වායු කියලා. එතකොට මේ අයට කොහෙත්ම විද්‍යුත් ඍණතාවයක් නැහැ. ඒ කියන්නේ මෙයාලට හැකියාවක් නැහැ වෙන කෙනෙක්ගේ ඉලෙක්ට්‍රෝන ඇදලා ගන්න. වෙන කෙනෙක්ගේ ඉලෙක්ට්‍රෝන ඇදලා ගන්න අඩුම තරම මෙයාලා වෙන කෙනෙක් එක්ක බන්ධනවත් පවත්වා ගන්නේ නැහැ. ඉතින් ඒ නිසා මෙයාලා කොහෙත්ම ඉලෙක්ට්‍රෝන ඇද ගැනීම හැකියාවක් නැහැ. ඉතින් මේ අයට අගයන් දීලා තිනවා 4.0යි 3.0යි මේ විදිහට 3.5යි 3යි මෙන්න මේ විදිහට අගයන් දීලා තිනවා. මෙයා 2.1යි. මට පෙන්වන්න ඕනේ මේ කීපයක් දැම්මේ ෆෝලීන් අණුව ඉලක්කම් එහෙම නැත්නම් අංකයක් දීලා තිනවා ෆෝලීන් පරිමාණයට අනුව මේ ඉලක්කම් පාඩම් කරගත යුතු නැහැ. ඔයගලන්ට විභාගෙ දෙනවා. මට පෙන්වන්න ඕනේ මේකයි. මේ ඉලක්කම වැඩි නම් ඒකේ තේරුම එයාගේ විද්‍යුත් ඍණතා ගතිය වැඩි. එතකොට හොඳට මතක තියාගන්න ආවර්තිතා වගුවේම වැඩිම කෙනා තමයි ෆ්ලුවරින්. හරිද? හොඳට මතක තියාගන්න ආවර්තිතා වගුවේ විද්‍යුත් ඍණතාව වැඩිම මූලද්‍රව්‍ය තමයි ෆ්ලුවරින් කියන කෙනා. මේ ෆ්ලුවරින්. හොඳට මතක තියාගන්න. ඒ කියන්නේ මේ 20 විතරක් නෙවෙයි ප්‍රධානකෙත් 115ක් ඉන්න ප්‍රධානකෙත් ඉන්නේ වැඩිම කෙනා මෙයා. හේතුව මේ උඩට යන්න යන්න තමයි අතරම විද්‍යුත් ඍණතාවය වැඩි. අඩුම කෙනා ඉන්නේ මීට පල්ලෙහා. ඕගොල්ලෝගේ මේ 20ට අනුව අඩුම කෙනා නම් පොටෑසියම්. මෙයා පොටෑසියම්. නමුත් හොඳට මතක තියාගන්න මුළු එක ගත්තාම පල්ලෙහා වෙන කෙනෙක් ඉන්නවා. හැබැයි වැඩිම කෙනා මෙයා. හොඳට මතක තියාගන්න වැඩිම කෙනා එයා. දැන් මෙන්න මේකයි කතාව. අපි හිතමු දැන් ඔන්න විද්‍යුත් ඍණතාවයට අදාළව අපි කොහොමද මේ සංකල්පය ඌමනා වෙන්නේ කියන කතාව තමයි මම දැන් පැහැදිලි කරන්න යන්නේ. විද්‍යුත් ඍණතාවයේ අදාළ කාරණය කොහොමද ඕගලන්ට ගලපෙන්න ඕන සහ මේකට අදාළව කොහොමද දැනගත යුත්තේ කියන එක තමයි මේ කියලා දෙන්නේ යන්නේ. දැන් හිතන්න ඔගොල්ලෝ අහලා තියෙන වචනය ද්‍රවීයතාවය. එහෙම නැත්නම් ද්‍රවණය වෙනවා කියන වචනයත් අහලා තියෙනවා. එහෙම නැත්නම් ඔයගොල්ලෝ අහලා ඇති සාමාන්‍ය විදිහට කියව උත්තර ද්‍රවය දක්ෂිණ ද්‍රවය කියලා කතා. මොකද්ද මේ ද්‍රවයක් කියන්නේ? ද්‍රවයක් කියන්නේ යම් ලක්ෂණයක් එක පැත්තකට මුහු වෙලා එහෙම නැත්නම් එකතු වෙලා වැඩියෙන් එකතු වෙනාම අපි ඒකට කියනවා ද්‍රවණය වෙනවා කියලා. දැන් හිතන්න ධන කට්ටිය එක පැත්තකට යනවා ඍණ කට්ටිය එක පැත්තකට යනවා. ඒක නිසා අපි එක පැත්තකට යන ධන පැත්ත එහෙම නැත්නම් ධන ද්‍රවය අනිත් පැත්ත ඍණ ද්‍රවය. අන්න ඕකට අපි කියනවා ද්‍රවීකරණය කියලා. මේ ද්‍රවීකරණය වෙන්නේ කොහොමද? අපි බලමු මේ කතාව. ද්‍රවීකරණය. අපි ඉංග්‍රීසි වලින් කියනවා පෝලරයිස් වෙනවා කියලා. මේ පෝලරයිසේෂන් හෙවත් ද්‍රවීකරණය වෙන්නේ කොහොමද කියන එක අපි දැන් කතා කරමු. ඒ විද්‍යුත් ඍණතාවය අනුව. දැන් මම ගන්නේ ප්‍රධානතම සංයෝගයක් ඒ තමයි ජලය. ජලය. මේ ව්‍යුහය ඇත්තටම කිව්වොත් ලුයිස් ව්‍යුහය තමයි මම ඇඳලා තියෙන්නේ. මම ඒකයි කිව්වේ මේ පාඩමත් එක්ක මට ව්‍යුහ පාඩමත් පොඩ්ඩක් අද උගන්වන්න ඕන කියන කතාව. හොඳයි. දැන් හිතන්න ඇත්තටම මේකේ තේරුම තමයි හොඳට බලන්න මම ඔක්සිජන්ගේ මේ අදාළ කෙනාගේ අවසාන කවචය අඳින්නම්. ඔක්සිජන්ට අවසානයේ කී දෙනෙක් ඉන්නවද ඉලෙක්ට්‍රෝන? 6 දෙනෙක් ඉන්නවා. මේ ඉන්නේ 6 දෙනා. මම තිත් කතර සටහන ඇන්දොත් ඔන්න බලන්න හයිඩ්‍රජන්ට අදාළව මේ කතරයක් විදිහට නිරූපණය කරනවා. මේ ලුයිස් ව්‍යුහය මේ තිත් කතර ව්‍යුහය. මට මෙතනදී පෙන්වන්න ඕනුනේ මේ තමයි බන්ධනයක්. ඒ බන්ධනය ඇත්තටම මේ තියෙන මොන බන්ධනයක්ද?
සහ සංයුජ බන්ධනය. මේ බන්ධනය සහ සංයුජ බන්ධනය මේ තමයි එක සර ඉලෙක්ට්‍රෝන. මෙයාට කියනවා එක සර ඉලෙක්ට්‍රෝන. මේ බන්ධනයට කියනවා අපි සහ සංයුජ බන්ධනය. ඇයි සහ සංයුජ බන්ධනය කියන්නේ? ඉලෙක්ට්‍රෝන හවුලේ තියාගන්න නිසා. ඒ කියන්නේ මේ ඔක්සිජන්ගේ අවශ්‍යතාවය ඔක්සිජන්ට අවසානයේ ඉලෙක්ට්‍රෝන 6 දෙනෙක් ඉන්න. හොඳට බලන්න මේ 6 දෙනයි ඉන්නේ. මෙයාට අවසානයේ ඉලෙක්ට්‍රෝන 8ක් කරගන්න ඕන. ඉතින් මෙයා වෙන කෙනෙක්ගෙන් දෙකක් එක්ක ගන්න ඕන නැත්නම් 6ක් පිට කරන්න ඕන. හැබැයි යා වඩාත්ම සුදුසුම ක්‍රමවේදය විදියට හොයාගන්නේ හවුලේ තියාගන්න බලන තව කෙනෙක් එක්ක. කවුද හවුලේ තියාගන්න භාවිතා කරන්නේ? හයිඩ්‍රජන්. හයිඩ්‍රජන්ගේ අවශ්‍යතාවය අවසානයේ දෙකක් කරගන්න. එයා ඒ නිසා ඔක්සිජන්ගේ එක්කෙනෙක් එක්ක එයාගේ ඔක්සිජන්ට එයාගේ ඉලෙක්ට්‍රෝනේ ලබා දෙනවා. එහෙම නැත්නම් හවුලේ තබා ගන්න. මේ තියෙන ඒ බන්ධනයක්. ඒ නිසා සහසංයුජ බන්ධන. මම බන්ධන ගැන ඊළඟට එන්නම්. මට මේකෙදි කතා කරන්න ඕන යම් කාරණා කිහිපයක් තියෙනවා. එතකොට වෙන්නේ මේකයි. හයිඩ්‍රජන්ගේ විද්‍යුත් ඍණතාවය 2.1. ඒක අපි දන්නේ කොහමද? ෆෝලින් පරිමාණය අනුව. ඔක්සිජන්ගේ යගේ අපි කියනවා 3.5යි. මේවා පාඩම් කළ යුතු නැහැ. විභාගෙට දෙනවා. ඒ අදාළ ප්‍රශ්නෙට අදාළව ඒක දෙනවා. දැන් හිතන්න කාගේද මේ අගේ වැඩිම? විද්‍යුත් ඍණතාවය කාගේද වැඩිම මෙතන? හොඳට බලන්න. ඔක්සිජන්ගේද හයිඩ්‍රජන්ගේද? අගයෙන් වැඩිම කාගාවද? ආන්සර් එකක් දෙන්න බලන්න. ප්‍රමෝද් කාගේද? හොඳට බලන්න අගේ වැඩි කාගේද? හරි සරල දෙයක්. ඔක්සිජන්. ඔක්සිජන්ගේ හරියටම හරි. මේ ඔක්සිජන්ගේ 3.5යි. ඒකේ තේරුම මේකයි. දැන් හිතන්න මේ ඉලෙක්ට්‍රෝන ඉන්නෝනේ. මේ ඉලෙක්ට්‍රෝන ඇත්තටම ඉරක් කියන්නේ බන්ධනයක්. බන්ධනයක් කියන්නේ ඉලෙක්ට්‍රෝන දෙකකින් සමන්විත වෙච්ච කෙනෙක්. අන්නේ බන්ධනේ ඉලෙක්ට්‍රෝන වැඩිපුර මෙයා ගාවට ලං වෙනවා. ඔක්සිජන් ගාවට වැඩිපුර ලං වෙනවා. ඒ ලං වෙනවා කියන එකේ තේරුම ඔක්සිජන් ගාවට යනවා කියන එක නෙවෙයි, එයාගේ ආසන්නයට යන එක විතරයි. ඒ කියන්නේ හයිඩ්‍රජන්ගේ ඉලෙක්ට්‍රෝනේ ඔක්සිජන් ගාවට යනවා. ඕගොල්ලෝ දන්නවා ඉලෙක්ට්‍රෝනය කාගාවට හරි ලං වෙනවා කියන්නේ ඉලෙක්ට්‍රෝනය යනු ඍණ ආරෝපිතයි. ඒ නිසා මෙයා ගාව ඇති වෙනවා සුළු ඍණ ආරෝපණ ගතිය. සුළු ඍණ ආරෝපණ ගතිය අපි පෙන්වන්නේ මේ වගේ ඩෙල්ටා ලකුණේ. මෙන්න මේ වගේ සංකේතයක් අපි භාවිතා කරන මේකට අපි කියනවා ඩෙල්ටා කියලා ලකුණ. ඒක කියන්නේ සුළු වශයෙන් කියන එක. ඉතින් එයා ගාවට ඍණාරෝපිත එක් රැස් වුණා නම් මෙයා මොකක් වෙන්න ඕනද? ඊට සාපේක්ෂව ධන වෙනවා. අන්න ඒ නිසා මෙයා ධන වෙනවා. දැන් මොකක්ද උනේ? මේ ජල අණුවේ එක පැත්තක් ඔක්සිජන් පැත්ත ඇත්තටම ඍණ වෙලා මෙයා ධන වෙලා. අන්න ඕකට අපි කියනවා ද්‍රවීකරණය වෙලා කියලා. මම තව කෙනෙක් කියන්දොත් ඔයගොල්ලන්ට හොඳට බලා ගන්න. හයිඩ්‍රජන් ෆ්ලුවරයිඩ් HF කියන සංයෝගය මෙයාගේ අගේ 4.0යි මෙයාගේ 2.2කින් 2.1යි. ඒකේ තේරුම තමයි ඉලෙක්ට්‍රෝන ෆ්ලුවරින් ගාවට ගොඩාක් එකතු වෙලා. එකතු වුණාම මෙයා සුළු වශයෙන් ඍණ වෙනවා, මෙයා සුළු වශයෙන් ධන වෙනවා. දැන් මෙහෙම වෙන එකේ වාසිය මොකක්ද? අන්න ඔකයි කාරණේ. මෙහෙම වෙන එකේ වාසිය මොකක්ද? එකක් තමයි මෙහෙම වුණාම තව කෙනෙක්ට එකට බැඳෙන්න වෙන්න පුළුවන්. මුලින්ම තේරෙන්නේ නැති කොහොමද මේ ධන ඍණ ගතිය එන්නේ නැත්තේ කියලා. හරිද? කොහොමද ධන ඍණ ගතිය ආවේ කියලා. ඔන්න බලන්න මම ඊළඟට කරන දේ. මේ ධන ඍණ අය ඊළඟට මම බන්ධනය කරන විදිය. මේ HF ඇඳලා තියෙන්නේ. මට චූටි ඉඩක් ඕන. එනිසා චූට්ටක් මේ බෝඩ් එකේ තියෙන සියලුම සංකල්ප ටික ලියාගෙන මෙතන මොකක්ම හරි නොතේරෙන තැන තියෙනවනේ ඒත් මගෙන් අහන්න. ඇයි මෙහෙම උනේ? මෙතන මෙහෙම වෙන්න බැරිද? ඒ කාරණා මගෙන් චූට්ටක් අහන්න. අපි චූට්ටක් මෙන්න මේ කෙලවරේ ඉඳන් ඔක්කොම දාගමු. ආවර්තිත අවගොත් චූටියට ලියන්න.
මට ඊළඟට බන්ධන කොටසත් මේත් එක්කම කියලා දෙන්න වෙනවා. මේ ප්‍රශ්නට අදාළව මම ගොඩාක් කෙමිස්ට්‍රි පැත්ත ගොඩාක් දුරට අරන් යනවා. හේතුව ගොඩාක් වටිනා කියන සංකල්ප කීපයක් මේකට එකතු කරනවා. හේතුව තමයි MCQ වල සහ මම මේ ටාගට් කරන්නේ 2021 O level. එතකොට MCQ හැදෙන ඉතා සරලම ප්‍රශ්නයේ සිට ගැඹුරු ප්‍රශ්න දක්වා. ඒ වගේම තමයි ස්ට්‍රක්චර්ඩ් එකේ තුන්වෙනි ප්‍රශ්නය හැදෙන රසායනික විද්‍යාවට අදාළ ඒ ප්‍රශ්නට අදාළවත් සංකල්පත් මම මෙතනදී එකතු කරනවා. ඉවරයි අත උස්සන්න. රමිත් ආර්තන ඒ අය පොඩ්ඩක් නම අංකය යොදන්න. හරි හොඳයි. බහුතරයක් ලියලා ඉවරයි. දැන් මම එන්නේ මේ කොටසේ අර විද්‍යුර්ණතාවයට අදාළව මම කිව්වා මේ ධන හා ඍණ සුළු ධන හා ඍණ ගතියක් ඇති වෙලා තිනවා. ඒකට අදාළව කොහොමද මේක විස්තර කරන්න කියලා. දැන් හිතන්න අපි ජල අණුවම ගමු. ඔයගොල්ලෝ 10 වසරේ පළවෙනි පාඩමේ ඉගෙන ගන්නවා ජලය සම්බන්ධව ගුණ. හොඳ රසායනික ගුණ තියෙයි කියනවා, හොඳ ද්‍රව්‍යතාවයක් තියෙනවා කියනවා, කාම්බර උෂ්ණත්වයේ ද්‍රවයක් කියනවා, සංසක්ති ආසක්ති බල ගැන කතා කරනවා, අධික විලයනේ ගුප්තතාවයක් තියෙනවා කියනවා. එක එක කතා කියනවා මේකෙදි. එතකොට මේවට හේතු මොකද්ද? මම ජල අණුවම ගන්නම්. ඒ නිසා හොඳට බලන්න මේ ජල අණුවේ ඇත්තටම හයිඩ්‍රජන් කියන කෙනා මෙන්න මේ විදිහට ධන සුළු ධන ගතියකුත් මෙයා ඍණ ගතියකුත් පෙන්වනවා. දෙපැත්තට අදාළව මෙයාගේ ඍණ ගතිය වැඩි. දැන් හිතන්න තව ජල අණුවක් එනවා. මේ තව ජල අණුවක් ආවොත් මේ ජල අණුවෙත් ඒ විදියටම මෙයා ධන ස්වරූපයක් පෙන්වනකොට මෙයා ඍණ ස්වරූපයක් පෙන්වනවා. එතන හොඳට බලන්න සෑම විටම ආකර්ෂණයක් ඇති කරගන්නේ ධන හා ඍණය. එතන මේ දෙන්න අතර පොඩි බන්ධනයක් ඇති කරනවා. අපි කියන අනියම් බන්ධනයක්. අපි ඔකට වචනයක් කියන විද්‍යාවේදී ඒ කියන්නේ මේ දෙන්න ඇත්තම බන්ධනයක් නෙවෙයි ඇති කරන්නේ. මේ තියෙන සත්‍ය බන්ධන. මේ තියෙන ඇත්තම සත්‍ය බන්ධන. මේ අනියම් බන්ධන. හැබැයි මේ අනියම් බන්ධන ඇති වුණා කියලා මේවා ශක්තිමත් ඒවා නෙවෙයි. ඒවා කැඩෙනවා. අපි කියනවා මෙන්න මේ බන්ධන වලට අන්තර් අණුක ආකර්ෂණ බල. අන්තර් අණුක ආකර්ෂණ බල. අන්න ওই වගේ බන්ධන නිසා තමයි මේ එක් එක්ක එකතු වෙන්නේ. තව දෙයක් කියන්නම්. ඕගොල්ලෝ ඉගෙනගෙන තියෙනවා තුන්වෙනි පාඩම. ඒ කියන්නේ මිශ්‍රණ පාඩම. මතකද ඉගෙන ගත්තා ද්‍රවීය සංයෝග බැඳෙනවා කියලා. මේ තියෙන ඇත්තටම ද්‍රවීය සංයෝගය. මෙයා ද්‍රවීය සංයෝගය. මේ දෙන්නේ එකිනෙක අතර බැඳෙනවා. ජලය ද්‍රවීය කෙනෙක්.
තව කෙනෙක් හිතමුකෝ මේ ජලයත් එක්ක මම අඳින්නේ ඇල්කොහොල්. එහෙම නැත්නම් ඔයගොල්ලෝ දන්නවා එතනෝල් කියන ව්‍යුහය මම අඳින්නම්. දැන් හිතන්න. එතකොට මේ එක් පාඩම් ඔයගොල්ලන්ට ගොඩාක් හොඳට අවබෝධ වේවි. මේ තියෙන ජලය. ජලයේ මෙයා ධනාරෝපිතයි මෙයා ඍණාරෝපිතයි. මම අඳිනවා එතනෝල් වලට අදාළව ඔක්සිජන් හයිඩ්‍රජන් මෙන්න මෙයා C2H5 කියලා ලියන්නේ. මෙයාගේ නම එතනෝල්. එතකොට මෙයාගෙත් ඇත්තට මෙයා ධනයි මෙයා ඍණ විදියට ඉන්නේ. එතකොට මේ දෙන්න අතර බන්ධනයක් ඇති වෙනවා. අපේ නිසා කියන මේ තමයි අන්තර් අණුක ආකර්ෂණ බල. ඒ කියන්නේ හොඳට බලන්න ඕගොල්ලන්ට මතක ඇති ද්‍රවීය ඒවා ද්‍රවීය සංයෝග ද්‍රවීය ඒවා වල දිය වෙනවා කියලා කිව්වා. ඔයගොල්ලන්ට මේ සංකල්පය මතක ඇති නිර්ද්‍රවීය ඒවා නිර්ද්‍රවීය වල ද්‍රවීය ඒවා නිර්ද්‍රවීය වල දිය වෙනවා. මේ බලන්න අන්න ඒකයි ඔප්පුනේ. ඒ කියන්නේ එතනෝල් හේවත් ඇල්කොහොල් හේවත් මද්දසාර ජලයේ හොඳට දිය වෙනවා. මේ තියෙන සංකල්පයට අනුව ඒ කතාව. හරිද? ඒ කතාව. අපි තව උදාහරණයක් ගත්තොත් ඇමෝනියා කියන කෙනා හොඳට බලා ගන්න NH3 H වලගේ 2.1 අපි හැමදෙස්සම හිතන්නේ එහෙමයි. මෙයාට අදාළව අපි බලමු. මෙයාගේ අගේ ඔයගලන්ට මතක ඇති කොතනද තියුනේ? ඔක්සිජන්ට කලින්. ඒ කියන්නේ මෙයාගේ අගේ 3යි. එතකොට මෙයා තමයි වැඩිම. මෙයා ඍණ වෙනවා. මෙයා ධන වෙනවා. දැන් හිතන්න ජල අණුවක් මෙයා ගාවට ආවොත් මොකද්ද වෙන්න ඕන? ජල අණුවේ ඍණ කොටස තමයි මෙයත් එක්ක බන්ධනය වෙන්න ඕන. මෙන්න ඍණ කොටස. ඒ කියන්නේ බලන්න ඇමෝනියා කියන සංයෝගය මේ ඉන්නේ ඇමෝනියා මේ ජලය සමග බන්ධනයක් පවත්ව ගන්න. ඒ කියන්නේ ද්‍රවීය දෙන්නා ද්‍රවීය ආකාරයේ දියවල. අන්න එහෙනම් ඔයගලන්ට ඒ සංකල්පෙත් හොඳටම තේරෙන්නේ නැති. මේක මම ඒකයි එකිනෙකා අතර පාඩම් අතර ලින්ක් කරන්නේ. තුන්වෙනි පාඩමේ මේකටස ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙන ද්‍රව්‍ය සංයෝග එක්ක දිය වුණා කියලා. ඔයගොල්ලෝ කටපාඩමින් නෙමෙයි අනිවාර්යෙන් ඉගෙනගෙන ඇති. මේ කතාව මේ විදියට උගන්වන්න ඇති සරලව නෙවෙයි. මේක අනිවාර්යෙන් දැනගත යුතු දෙයක්. එහෙනම් මෙන්න ද්‍රව්‍ය සංයෝග ද්‍රව්‍ය ආකාරයෙන් දිය වෙන විදිය. දැන් තේරුණානේ. එහෙනම් මෙන්න මේක තමයි ද්‍රවණය වෙනවා කියන්නේ. මේ තියෙන ද්‍රවණය වෙලා ධන හා ඍණ ලෙස දෙපැත්තට බෙදුණා. ඒ ඇයි විද්‍යුත් ඍණතාවය නිසා. ඒ විද්‍යුත් ඍණතාවය නිසා බෙදිච්ච නිසා තමයි මේ විදියට ද්‍රව්‍ය සංයෝග දිය. දැන් තේරුණානේ. එහෙනම් මෙන්න මේ ඔක්කොම දාගමු. දැන් වඩාත්ම පැහැදිලි ඇති මොකද්ද කියලා. හොඳට මතක තියාගන්න මේ ද්‍රව්‍ය සංයෝග අතර පවතින බන්ධනයට කියන අන්තර් අණුක ආකර්ෂණ බල. හරිද? අන්තර් අණුක අණු දෙකක් අතර තියෙන ආකර්ෂණ බල. හරි. අපි ඉක්මනට දාගමු මේ කතාව. මේ තියෙන ජලය එක මම ගත්තේ මේ තියෙන වෙන දෙන්නේ. මෙයාට අපි කියන්නේ එතනෝල් කියලා. සූත්‍රයක් විදිහට ලියුවොත් C2H5OH කියන්නේ මෙයාට. මෙතන තේරෙන්නේ නැති තැනක් තියෙනවා නම් අහන්න.
ඔයගොල්ලෝ දැන් හොඳටම පැහැදිලි ඇති කොහොමද මේ ධන ඍණ කියන කතාව ගන්නෙ කියලා. අපි නිකම්ම ධන ඍණ නෙවෙයි දාන්නේ ඩෙල්ටා ධන සහ ඩෙල්ටා ඍණ. ඩෙල්ටා කියන්නේ සුළු වශයෙන් කියන එක. හොඳට මතක තියාගන්න සුළු දෙයකට අපි දාන්නේ ඩෙල්ටා ලකුණ. මේකට කියන්නේ අපි ඩෙල්ටා කියලා. 8 වගේ ලියන්නේ. නමුත් 8 අර කොටසක් නැහැ. කියන්නේ මෙන්න මේ විදිහට අපි දක්වන්නේ. හරිද? මේක සම්පූර්ණයෙන්ම ආවරණය වෙන්නේ නැහැ. එතකොට මෙතනට ධන දානවා නම් ඩෙල්ටා ධන කියනවා. අපි මේකට ඍණ දානවා නම් ඩෙල්ටා ඍණ කියලා කියනවා. සුළු වශයෙන් කියන එක අඟවන්නේ අපි එහෙම කරන්නේ. සාතර කියලා අන්තර් අංක ඔව් පොඩ්ඩක් අයිමත් කියන්න. කියලා තියෙන මොකද්ද සර් අන්තර් අණුක අන්තර් අණුක ආකර්ෂණ බල. අන්තර් අණුක ආකර්ෂණ බල මේ බන්ධන වලට කියන අන්තර් අණුක ආකර්ෂණ බල. ඔයගොල්ලන්ට මතක ඇති කොහොල්ලෑ කියන කෙනා භූමි තෙල් වල දිවෙනවා. කොහොල්ලෑ කියන්නේ නිර්ද්‍රව්‍ය කෙනෙක්, භූමි තෙල් කියන්නේ නිර්ද්‍රව්‍ය. මේ දෙන්න නිර්ද්‍රව්‍ය කෙනෙක්. අන්න ඒ වගේ එක් එක් සංයෝග තියෙනවා. ග්‍රීස් කියන කෙනා නිර්ද්‍රව්‍යයි, භූමි තෙල් කියන්නේ නිර්ද්‍රව්‍යයි. එතකොට ඒ අය. ඒතර ඔයගොල්ලන්ට ඒ යටතේ ඔයගොල්ලෝ ඉගෙන ගත්තා කාබනික අකාබනික ද්‍රව්‍ය නිර්ද්‍රව්‍ය කතාව නේද? මේ මම ඇත්තටම කතා කරේ ද්‍රව්‍ය කෙනෙක් ඇත්තටම ද්‍රව්‍ය කෙනෙක් එක්ක කොහොමද බන්ධනය වෙන්නේ, ඇත්තටම දිය වෙන්නේ කොහොමද කියන කතාව ගැඹුරට පැහැදිලි කරේ ඒ කාරණේ. හොඳයි. මම ඊළඟ කොටසට එනවා. මට දැන් කියලා දෙන්න ඕන වෙලා තියෙන්නේ බන්ධන කොටස. මේ ගොඩාක් අය බන්ධන පාඩම ටිකක් අමාරුයි කියලා හිතනවා සහ ඒකේ යම් යම් කාරණා ගැන ඔයගොල්ලෝ එයා පසුතැවෙනවා. හරි. බන්ධන කොටස කෙරලා නේද තින්නේ 10 වසරේ? චුට්ටක් මට ඒකට ආන්සර් එකක් දෙන්න. හරි. මම බෝඩ් එක මකන්නම්. අපි කියනවා බන්ධන ආකාර දෙකක් පවතිනවා. ඒ තමයි එකක් අයනික බන්ධන අනිත් එක සහ සංයුජ බන්ධන. කොහොමද මේ අයනික බන්ධනයක් ඇති වෙන්නේ? එහෙනම් මේකෙත් තියෙනවා අයනික කියන වචනේ. ඒ කියන්නේ අයනයක් වුණාම තමයි ඒක අයනික බන්ධනයක් වෙන්නේ. දැන් උදාහරණයක් විදිහට මම මේකෙදිත් ගන්නම් සෝඩියම් කියන කෙනා මට හොඳටම ඒ කියන්නේ මෙතනදී වඩාත්ම නිවැරදිව පැහැදිලි කරගන්න පුළුවන් එක්කෙනෙක් තමයි සෝඩියම්. මම සෝඩියම්ගේ අවසාන කවචය විතරයි මේ අඳින්නේ. සෝඩියම්ගේ අවසාන කවචය. අනිත් පැත්ත මම ඕනනම් අඳින්නම්. මේ විදිහට ඉන්නවා. ඒතර වඩාත් පැහැදිලි 8යි එක්කෙනයි. දැන් හිතන්න ඊළඟට ඉන්නවා ක්ලෝරින් කියන කෙනෙක්. ක්ලෝරීන් ගත්තොත් ඔයගොල්ලෝ දන්නවා අවසාන කවචයේ ඉන්නේ 7 දෙනෙක්. ඒ කොහොමද අපි තීරණය කරේ? මෙයා 7 වෙනි කාණ්ඩයට අදාළ කෙනෙක්. මේ බලන්න එයා. දැන් බලන්න මෙයා අවසාන එකේ 7යි මෙයාගේ 1යි. ඇත්තටම සෝඩියම් කියන කෙනාගේ උමනාව තමයි මේ අවසානයේ ඉන්න ඉලෙක්ට්‍රෝන ඉවත් කරන එක. ඒ ඉවත් කරාම එයා හැදෙන්නේ සෝඩියම් ප්ලස් බවට. ඇයි ඒ ඉලෙක්ට්‍රෝනයක් එයා සතුව නැහැ ඉලෙක්ට්‍රෝනයක් අඩු වෙනවා යනු එයාගේ ධන ස්වභාවයක් වෙනවා. මෙයාගේ මොකද්ද වෙන්නේ? ඉලෙක්ට්‍රෝනයක් ලබා ගන්නවලු. ලබා ගත්තාම මොකද්ද වෙන්නේ? ඍණ ආරෝපණයක් බවට පත් වෙනවා. දැන් බලන්න දෙන්න එක්කෙනෙක් ධන වෙලා අනිත් කෙනා ඍණ වෙලා. අන්න මේ අයන මම අර කලිනුත් කිව්වා අයන මේ අයන වලට එකතු වීමේ හැකියාව තියෙන නිසා මේ අයන එකතු වීම අයන අතර ඇති කර ගන්නා බන්ධ වලට කියනවා අයනික බන්ධන. අයන ආශ්‍රිතව ඇති කරගත්තේ.
හැබැයි සහසන්නිජ බන්ධන කියන්නේ එහෙම නෙවෙයි. සහසන්නිජ බන්ධන විශේෂත්වය තමයි මේ අය ඉලෙක්ට්‍රෝන දෙන්නෙත් නෑ, ගන්නෙත් නෑ. හැබැයි හවුලේ තියාගන්න කැමතියි. උදාහරණයක් විදිහට අපි ගත්තොත් හොඳට බලන්න කාබන් ඩයොක්සයිඩ් නැත්නම් සරල අණුවක් ගන්නම් හයිඩ්‍රජන් කියන වායුව ගන්නම්කෝ. මේ හයිඩ්‍රජන්ට එක ඉලෙක්ට්‍රෝනයක් තියෙන්නේ. නමුත් එයාට අවශ්‍යයි තව ඉලෙක්ට්‍රෝනයක්. ඒ නිසා තව හයිඩ්‍රජන් කෙනෙක් එක්ක බන්ධනය කරගන්න. බලන් ගියාම මේ හයිඩ්‍රජන් කියන කෙනා එහෙම නැත්නම් මේ H2 කියන කෙනා මෙන්න මේ විදිහට බන්ධනයක් ඇති කරගන්න. මෙයා මේ විදිහට H2 කියලා. හරි. ඒ වගේම ජල අණුව තව හොඳ උදාහරණයක්. ඔක්සිජන්ට අදාළව මම ඇන්දොත් ඔක්සිජන් සතු ඉලෙක්ට්‍රෝන කීය දෙනෙක් ඉන්නවද? 6 දෙනෙක් ඉන්නවා. එයා කවුද ගන්නේ? තව හයිඩ්‍රජන්ගේ ඉලෙක්ට්‍රෝනයක් අරගෙන මෙයා මේ විදිහට හැද. ඇමෝනියා වලට ඇන්දත් එහෙම්මමයි. ඇමෝනියා කියන කෙනාගේ අවසානයේ ඉලෙක්ට්‍රෝන 5යි ඉන්නේ. මේ බලන්න අවසානයේ 5යි. මෙයාට උමනා වෙන 8ක් කරගන්න. ඒ නිසා මොකද්ද කරගන්නේ? තව 3 දෙනෙක් ඉලෙක්ට්‍රෝන ඕන. ඒ නිසා එයා සරණ භාවිතා කරන්නේ හයිඩ්‍රජන්ගෙන්. මෙන්න හයිඩ්‍රජන්ගෙන් ගන්න අය. අන්නේ නිසා මොකක්ද උනේ? ඇමෝනියා කියන කෙනා මෙතන මෙහෙම එක සර ඉලෙක්ට්‍රෝන තියෙනවා. මෙන්න මේ විදිහට. ඒ කියන්නේ NH3. එහෙනම් සහසන්නිජ කියන්නේ අපි හවුලේ තියාගන්න ඒවා. මට මෙතනදි තව දෙයක් කියන්න ඕන. සහසන්නිජ හා අයනික බන්ධන හදන සංයෝග මූලද්‍රව්‍ය වලට අදාළව ඔයගොල්ලෝ දන්නවා ආවර්තිතාවග්ගුවේ මම දවසක් කිව්වා ලෝ බයිනේ කියලා වචනයක්. ඇත්තටම ලෝහ කියන සංයෝග තමයි අයනික වෙන්නේ. ලෝහ භාෂ්මිකයි හා අයනිකයි. බලන්න සෝඩියම් කියන්නේ මෙයා ලෝහයක්. කියන්නේ ලෝහ තමයි අයනිකේව හදන්නේ. අනිත් පැත්තට කිව්වා ආසයිනේ කියලා සංකල්පය. මතකද ඇති මම ඔයගොල්ලන්ට ආවර්තිතාවග්ගුවේ ලියන්න දීපු එක. ආසයිනේ අලෝහ ආම්ලිකයි සහ සංයුජයි. ඒ කියන්නේ අලෝහමය සංයෝග තමයි සහ සංයුජ. මම ඒ නිසා මෙතන යටින් ඒ කාරණේ ලියන්නම්. ලෝහ කියන අය තමයි අයනික බන්ධන හදන්නේ. බහුතරයක් ඇත්තටම ලෝහ කියන අය තමයි අයනික බන්ධන හදන්නේ. අලෝහ හදන්නේ සහ සංයුජ බන්ධන. අර ආවර්තිතාවග්ගුවේ අර ප්‍රකාශයෙන් ලොකු ලකුණු ප්‍රමාණයක් ගන්න පුළුවන්. මම ඒක පෙන්වන්නම් පාස් පේපර්ස් කරනකොට. ඒ නිසා මෙන්න මේ අයනික බන්ධන හා සහසන්නිජ බන්ධන කියන කතාව අපි චුට්ටක් දාලා තියාගමු ඉක්මනට. මේ කොටස් වල මොනවාම හරි අමාරු කොටසක් තියෙනවා නම් මගෙන් චුට්ටක් අහන්න.
හොඳයි. අපි යමු ෆීඩ්බැක් එකේ ඊළඟ ප්‍රශ්නෙට. දැන් ඇත්තටම මූලික පාඩම් කොටස් 10 වසරේ සම්පූර්ණ වෙලා බහුතරයක්. අද අපි ප්‍රස්තාවික කොටසකටත් යනවා මේ පාඩම් වල දුර විස්ථාපන කාල ප්‍රස්තාර ආශ්‍රිත ඒවාට. ඒ දේවලුත් අද මම ටිකක් ඉවර කරනවා. ඊට පළවෙනි දෙවෙනි තුන්වෙනි පාඩම් ටිකක් වැඩිපුර අපි මේ දවස්වල ටාගට් කරා. ඒ වගේම අවසාන පාඩම් ඔස්සේ 7 වෙනි පාඩම මූලද්‍රව්‍ය ප්‍රමාණීකරණය වගේ ඒවා 10 වෙනි පාඩම ටාගට් කරා. 18 17 18 පාඩම් ටාගට් කරා. ඒ හේතුව එක් පාඩම් කොටස් ගන්නට මම ප්ලෑන් එකක් ඇතුව මේව කළා තියෙනවා. ඊළඟට අපි ඒ වගේම ඔයගොල්ලන්ට මතකයි 6 වෙනි පාඩම සෛලය ගැන නේද? මේ කොටස් ඔයගොල්ලෝ මේ පාඩම් එතකොට බලන් ගියාම ඔයගොල්ලෝගේ මේ විවරණ ආශ්‍රිතව ඔය ලියන පොතේ ගොඩාක් කාරණා ඇතුළත් වෙලා තියෙනවා. විභාගයකට කලින් මේ සංකල්ප හැමදේම බලන් ගියා නම් ඔයගොල්ලන්ට ලොකු ලකුණු ප්‍රමාණයක් එනවා. හරි. බෝඩ් එකම කන්නම්. මම ඊළඟට එන්නම් ඊළඟ ප්‍රශ්නෙට. ඒකේ අහන්නේ ඒකක පිළිබඳ දැනුම. මේ O level paper එකේ ආපු එක. මේකම ඔයගොල්ලෝගේ feedback 2 එකේ මේ ත්වරණය ආශ්‍රිතව අහලා හැබැයි මම මේකත් උගන්වලා ඇති. එහෙම නේද? චුට්ටක් මට කියන්න ලියපු කෙනෙක් ඉන්නවා නම් ගම්මිතාවයට අදාළ එක ලිව්ව නේද? චුට්ටක් මට කියන්න. feedback 2 එකට අදාළව ගම්මිතාවේ ඒකකය. ඔව් සර්. ඔව් ලිව්වා. හොඳයි. ওই විදියටම මම ඕගොල්ලන්ගේ නෙවෙයි ඊට කලින් අවුරුද්දේ හරියටම මාසයක් ඇතුළත ලියවල යවුවේ. ওই MCQ වල බර ගණනක්. හරිද? බහුතරයක් මම කරවල යවුවේ. මේ අනුමානයව නෙවෙයි ඒකම. හරිද? වෙන අය කියන්නේ අනුමානයව කළා යවුවේ කියලා මේක නෑ මම ඒ ප්‍රශ්නේ මේ විදියටම කළා යවුවේ. හරිද? ඒකයි මගෙන් ඇහුවා අවසාන දවසෙත් අහපු දෙයක් තමයි ළමයි. මේ අනුමාන කරන්න මොකද මම කිව්වා අන්තිම මාසේ සහ දැන් කරපු ටික හොඳට බලාගෙන යන්න ඒ ටික එනවා කියලා. හරිද? ඒ නිසා හොඳට මතක තියාගන්න මේ කතා කරන දේවලුන් මේ පොත ගොඩාක් වැදගත්. ෆීඩ්බැක් හා ඊට පස්සේ ලියන ෆීඩ් ෆෝවර්ඩ් කියන ඒවා ගොඩාක් වැදගත් සහ පේපර්ස් ගොඩාක් වැදගත්. හරිද? හොඳයි. ඊළඟට මම එන්නේ ඊළඟ ප්‍රශ්නේ අර කිව්වා වගේ ඒකක සම්බන්ධව. එතකොට මට ඇත්තටම මෙතනදී කතා කරන්න තියෙන්නේ ඔයගොල්ලෝ දන්නවා දිගක් මනින්න භාවිතා කරේ මීටර් කියන කතාව, ඒ වගේම ස්කන්ධයක් මනින්න කිලෝග්‍රෑම් කියන සංකල්පය සහ කාලය මනින්න භාවිතා කරන්නේ තත්පර. මේ තමයි SI ඒකකය. ලෝකයෙන් පිළිගත් අන්තර්ජාතික ඒකක තමයි SI ඒකක කියන්නේ. මේ ඒකක තමයි මේ තුන. මේ තුන ආශ්‍රිතව මම එක් ඒකක ගැන කතා කරේ. මතක ඇති අපි එදා කතා කරා ප්‍රවේගය හා වේගය ඒකකය කොහොමද එන්නේ කියලා. එතට අදාළව ms ඍණ එක කියලා කිව්වා. ඒ වගේම ත්වරණයට අදාළව මතක ඇති ms ඍණ දෙක. මේවා නැවත ලිව්වයි කියලා පාඩුවක් වෙන්නේ නැහැ. හොඳට මතක තියාගන්න. මට ඊළඟට එන්න ඕනුනේ ඔයගලන්ට මතක ඇති බලය කියන එක. බලයේ ඒකකය හැදෙනකොට ඔයගලන්ට මතක ඇති මම කිව්ව දෙයක් තමයි බලය සමානයි F සමාන ma හේවත් ස්කන්ධය ගුණ කිරීම ත්වරණය. ඒ කියන්නේ මේ සූත්‍රය F සමානයි ma කියන එක. දර m කියන එක කිලෝග්‍රෑම් වලින් ගන්න, a කියන එක ගන්න ms ඍණ දෙකකින්. ඒ කියන්නේ මේක තනි ඒකකයක් විදිහට අපිට ගන්න පුළුවන් kg ms ඍණ දෙක. මේක තමයි SI ඒකකය. ඒ වගේම ගම්මිතාවයට අදාළව ඔයගලන්ට මතක ඇති mv හෙවත් ස්කන්ධය ගුණ කිරීම ප්‍රවේගය kg ms ඍණ 1. මම මේත් එක්කම කතා කරේ දා පීඩනය කියන එක ලිව්වේ නැත්නම් අපි අයිමත් බලමු. පීඩනය කියන්නේ මොකද්ද? බලය බෙදීම වර්ගඵලය. බලය කියන්නේ ඔයගොල්ලෝ දැන් ලිව්වා kg ms ඍණ 2 කියලා. වර්ගඵලය කියන්නේ m වර්ග. එතකොට මේකට අනුව ඔයගොල්ලන්ට පේනවා kg m ඍණ 1 s ඍණ 2 කියලා. දැක්කද? පීඩනය ආශ්‍රිතවත් මම ඒකට අදාළව ගත්තා. හරිද? මේ ඔක්කොම ටිකත් අයිමත් ලියලා තියන්න. මොකද ඒකත් වැදගත් නිසා. නැවත ලිව්වයි කියලා කිසිදු පාඩුවක් වෙන්නේ නැහැ මේ සංකල්ප. මීට අමතරව මම ඊට එහා ගියපු ඒවත් ඊළඟට ඉදිරියේදී ලියවනවා. මොකද මේ වගේ එකක් නැවත ඉදිරියේදී එන්න ඉඩකඩ වැඩි. මේ අවුරුද්දේ ගොඩාක් වෙලාවට බලාපොරොත්තු වෙන 21 අවුරුද්දේ. නමුත් එන්න පුළුවන් ඒවා මම ඒ අදාළ කාලෙදී නිවැරදිව ඔයගොල්ලන්ට
කියලා දෙන්නම්. මේ ටිකක් ලියාගමු. මේව ගොඩක් වෙලාවට ඔයගොල්ලෝගේ පාස් මේ ඉස්කෝලේ පේපර්ස් වල මතුවෙන්න ඉඩකඩ වැඩි. එහෙනම් ගම්මිතාවේ එකකේ ඔයගොල්ලන්ට ලැබිලා තියෙන KGMS ශ්‍රේණි එක කියන එක. හොඳයි. ගම්මිතාවේ එකකේ අහනවා. එතකොට KGMS ශ්‍රේණි එක පළවෙනි ආන්සර් එක ඉන්නේ. ඊළඟට අපි යන්නේ ඊළඟ එක පහත දැක්වෙන අණු එකේ මූර්තජනයන් එන්න ඕනේ. ඒක පොඩ්ඩක් වැරද්දක්. අණු අතරින් වැඩිම සහසන්නිජ බන්ධන සංඛ්‍යාවක් සහිත අණුව වන්නේ. අපි චුට්ටක් බලමු මේ අණු ලියන විදිය සහ දැන් ඔයගලන්ට බන්ධන පාඩම හොඳට පුළුවන් නිසා අපි චුට්ටක් ඒ කතාව බලමු. හොඳයි. එක් ඒවායේ බන්ධන පිහිටන විදිය ගැන අපි කතා කරන්න යන්නේ මේ. එතකොට බන්ධන පිහිටන විදිය ගැන කතා කරොත් ඔයගොල්ලෝ දන්න දෙයක් තමයි මේ බන්ධනවල ස්වභාවය. එහෙම නැත්නම් මම අර කලින් කිව්වා වගේ සහසන්විජ්ජ බන්ධන පිහිටන ආකාරයන් ගැන ඔයගොල්ලෝ දැනගත යුතුයි. එතකොට මෙතන තියෙන ඔක්සිජන්, ඇමෝනියා සහ ඒ වගේම තමයි නයිට්‍රජන් සහ කාබන් ඩයොක්සයිඩ්. නයිට්‍රජන් සහ කාබන් ඩයොක්සයිඩ්. මේ අයගෙන් සහසන්විජ බන්ධන වැඩිම තියෙන කෙනා. ඔයගොල්ලෝ හිතන විදිහට කවුද මෙතන සහසන්විජ වැඩිම කෙනා වෙන්න ඕනේ? මම මේකේ ලුයිස් රියෝ ඇඳලා පෙන්නන්නම්. නිකන් හිතන විදිහට මොකක්ද? මට ඔක්සිජන් කියන අය පොඩ්ඩක් මුලින්ම අතුස්ස. ඔක්සිජන්ගේ තමයි වැඩිම සහසන්විජ බන්ධන තියෙන කියන අය අතුස්ස. ඇමෝනියා කියන අය එක්කෙනයි. නයිට්‍රජන් කියන අය raise your hands ඔයගොල්ලෝ අතුස්සම එක්කෙනෙක් ඉන්නවා. කාබන් ඩයොක්සයිඩ් කියන අය CO2 කියන අය එක්කෙනෙක් ඉන්නවා. හැම කෙනෙක්ම එක්කෙනයි. ඒතකොට අනිත් අය කිසිවක් නැද්ද? මෙතන ආන්සර් එකේ ඒතකොට එන්නේ නැද්ද? O level paper එහෙම කේස් එකක්ද? O level ප්‍රශ්නේ වැරදිද? කීප දෙනෙක් ඉන්නවා. අපි බලමු. මේ අය මම හිතන්නේ කාබන් ඩයොක්සයිඩ් කියලා හිතනවා අය වෙන්න ඕන. හොඳයි මම බලන්න. මේ බලන්න ඔක්සිජන් කියන කෙනා හැදෙනකොට O2 කියන කෙනාගේ බන්ධන තියෙන්නේ මෙහෙම. මෙන්න එක සර ඉලෙක්ට්‍රෝන පිහිටන විදිය. හරිද? O2 හැදෙන්නේ මෙහෙම. මම මේකට අදාළ ඔයගලන්ට තිත් කතර ව්‍යුහය පොඩ්ඩක් ඇඳුවොත් මේ ඔක්සිජන් ඔයගොල්ලෝ දන්නවා ඔක්සිජන් කියන කෙනාට ඉලෙක්ට්‍රෝන මෙතනම ඉන්නවා දෙන්නෙක්. මම මෙයාව තිත් වලින් නිරූපණය කරන්නම්. ඔක්සිජන් වටා ඉලෙක්ට්‍රෝන 6 දෙනා ඉන්නේ. මෙන්න අනිත් ඔක්සිජන් පරමාණුව. මේ ඉන්නේ ඔක්සිජන්. මේ ඉන්නේ යා සතු ඉලෙක්ට්‍රෝන. මම මෙන්න මෙතන මැදින් ගන්නම් ඒ ඉලෙක්ට්‍රෝන එතකොට වඩාත් පහසුයි.
මෙයා කතිර වලින් නිරූපණය කරලා තියෙන්නේ. මම මෙතනට දාන්න කතිර. මේ බලන්න යා කොහොමද ඉලෙක්ට්‍රෝන සහයෝගීව එහෙම නැත්නම් සහසංයෝගීව තියාගත්තේ කියලා. ඇමෝනියා කියන කෙනා ගත්තොත් අපි කලිනුත් ලිව්වා මෙන්න මේ සංයෝගය. එතකොට සහසංයෝජ බන්ධන 3 දෙනා ඉන්නේ. කලින් අවුරුද්දක ආව එකසර වැඩිම ඉලෙක්ට්‍රෝන තියෙන කාගේද කියලා එකසර ඉලෙක්ට්‍රෝන යුගල් මේ ඇමෝනියා. මේ නයිට්‍රජන් වලට අදාළව නයිට්‍රජන්ගේ 3 දෙනෙක් ඉන්නේ. බලන්න මෙයාගේ දෙන්නයි මෙයාගේ තියෙන සහසංයෝජ 3යි මෙයාගේ 3යි. අපි කාබන් ඩයොක්සයිඩ් ඇද්දොත් CO මෙයත් O. තියෙන කාබන් ඩයොක්සයිඩ්. එහෙනම් ආන්සර් කියන්නේ 1 2 3 4 කාබන් ඩයොක්සයිඩ් තමයි 4 දෙනෙක් ඉන්නේ. හරි. අපි ඉක්මනට මේ කට්ටියත් චුට්ටක් ඇඳමු. මේත් අපි ඉක්මනට ඇඳගමු. එතකොට ඔයගලන්ට පැහැදිලි වෙනවා. මේ තමයි ඇඳලා තියෙන්නේ ලුයිස් ව්‍යුහ. අපි කියන විදිහ ලුයිස් ව්‍යුහ තමයි මේ ඇඳලා තියෙන්නේ. මේ ඔක්කොම ලුයිස් ව්‍යුහ දක්වලා තියෙනවා. මොනවාම හරි මේ කොටස් වල පැහැදිලි නැත්නම් අහන්න. හොඳයි. හතරවෙනි ප්‍රශ්නෙත් හරි. අපි ඊළඟට යන්නේ සූර්යයා සිට පෘථිවියට තාපය සංක්‍රමණය වන්නේ මේක ඇත්තටම තාපය පාඩමේ කතා කළ යුතු නමුත් අපි චූටක් මේක ගැන පොඩ්ඩක් පොඩි කාරණයක් දැනගන්න මේ කතා කරන්නේ සන්නයනය හා සංවහනය ගැන අපි ඒකෙදි කතා කරනවා. නමුත් විකිරණ මොකද විකිරණ කියන එක දන්නවා සූර්යාගේ කිරණ ඔයගොල්ලෝ දන්නවා විකිරණ කියන්නේ විද්‍යුත් චුම්බක තරංග. ඇත්තටම තාපය කියන්නේ IR එහෙම නැත්නම් ඉන්ෆ්‍රාරෙඩ් හෙවත් අදෝරක්ත. මේ අදෝරක්ත කියන්නේ ඇත්තටම විද්‍යුත් චුම්බක හේවත් විකිරණ කිරණ. අන්න ඒ නිසා අපි ආන්සර් එක ගන්න වෙන්නේ මෙතන විකිරණ මගිනී කියලා. තරංග ආශ්‍රිතව හිතන්නත් පුළුවන්. ඒ වගේම අපේ තාපය පාඩම ආශ්‍රිතව හිතන්න පුළුවන්. තාපය පාඩම ඔයගලන්ට තාම කළා නැහැ. නමුත් මම ඔයගලන්ට මේ දැක්කුවේ විකිරණ කියන එක විද්‍යුත් චුම්බක තරංග වර්ගයක්. එහෙම නැත්නම් ඇත්තටම තාපය කියන කෙනා IR වර්ගයේ කිරණ වර්ගයක් කියන එක හංගවන්න ඕන නිසා විකිරණ මගින් කියන එක ඕන. මම ඒකට ලොකුවට සාකච්ඡා කරන්නේ නැහැ මොකද ඉදිරියේදී තාපය පාඩම කතා කළ යුතු නිසා. මම ඊළඟට එන්නේ 6 වෙනි ප්‍රශ්නේ. හොඳයි. 6 වෙනි ප්‍රශ්නේ හොඳට කියවමු. අපි බලමු වස්තුවක චලිතයේ විස්ථාපන කාල ප්‍රස්ථාර මෙහි දැක්වේ. කාලය බිඳුවේ සිට T1 දක්වාත් T1 සිට T2 දක්වාත් කාල ප්‍රාන්තරවලදී වස්තුවේ චලිත ස්වභාවයේ පිළිවෙලින්. හොඳට බලන්න රූපේ. මේ රූපයට අදාළව චුට්ටක් බලන්න බිඳුවේ ඉඳන් T11 දක්වා විස්ථාපන හා කාලය අතර ගිහිලා තින්නේ මෙන්න මේ වගේ සරල රේඛාවක්. එහෙම නැත්නම් මූල ලක්ෂ්‍ය හරහා යන රේඛාවක්. අනුක්‍රමණයක් සහිතව. එහෙනම් මේකේ තේරුම තමයි සෑම තත්පරයකදීම විස්ථාපනය වැඩි වෙනවා හෙවත් ප්‍රවේගයක් තියෙන. ඒ කියන්නේ ඒකාකාර ප්‍රවේගයක්. මේ වගේ එක තේරුම ඒකාකාර ප්‍රවේගය. මේකේ මේ පැත්තට පල්ලෙහාට ගිහිල්ලා ඉහළට නෙවෙයි පල්ලෙහාට. ඒකේ තේරුම ටිකෙන් ටික කාලයත් සමග විස්ථාපනය අඩු වෙනවා යනු ඒකේ තේරුම මන්දනය. එහෙනම් මේක මොකද ඒකාකාර ප්‍රවේගයක් හා මන්දනයක් නිරූපණය කරන්න. එහෙම නැත්නම් B කියන ආන්සර් එක එන්නේ. මම ඊට අදාළව දැන් කියලා දෙන්න යන්නේ මේ ප්‍රස්ථාරික ක්‍රමවේදය. මම එක දවසකුත් මේ ප්‍රස්ථාරික ක්‍රමවේදයේ යම් යම් කාරණා කියලා දුන්නා. නමුත්
ඊට වඩා පොඩ්ඩක් එහාට ගිහිල්ලා මේ කතා කරන්න යන්නේ. අපේ අඳින්න පුළුවන් ප්‍රස්ථාරාකාර දෙකක් තියෙනවා. ඒ තමයි විස්ථාපන කාල ප්‍රස්ථාර හා ප්‍රවේග කාල ප්‍රස්ථාර. අපි බලමු ඒක. මම මේ පැත්තට ගන්නේ විස්ථාපන කාල ප්‍රස්ථාර, මේ පැත්තට ගන්නවා ප්‍රවේග කාල ප්‍රස්ථාර. දැන් හිතන්න මම විස්ථාපන කාල ප්‍රස්ථාරයේ මම මෙතනින් අඳින්න ගන්නේ මේ වගේ රූපයක්. හරි. මේ ඇඳලා තියෙනවා. එතකොට මේ පැත්ත කාලය ඔයගොල්ලෝ දන්නවා. අපි නැත්තම් t කියලා නිරූපණය කරන්න පුළුවන්. මේකට s කියලා නිරූපණය කරනවා ගොඩක් වෙලාවට. ඊළඟට තව හැඩයක් ගත්තොත් මේ හැඩය. ඊළඟ හැඩය ගත්තොත් මේ හැඩය. සමහරු කියනවා වක්‍ර ප්‍රස්ථාර වලින් එන්නේ නෑලු හොමම. පොතේ නෑ. හැබැයි හොඳට මතක තියාගන්න මේක දැනගත යුතු ඒවා. ඊට පස්සේ මං මෙතනට එනවා ප්‍රවේග කාල ප්‍රස්ථාර වලට අදාළවත්. මේක v මේක t. මං එතනට අදාළව මුලින්ම අදින්නේ මෙහා. දෙවෙනි කෙනාට අදාළව මෙහෙම අදින්න. හොඳයි. මේ පළවෙනි ප්‍රස්ථාරයේ තේරුම මොකද? විස්ථාපන කාල ප්‍රස්ථාරයේ මේ වගේ සරල රේඛාවක්. එහෙම නැත්නම් අනුක්‍රමණයේ බිඳුව රේඛාවක් තියෙනවා නම් මේකේ තේරුම මොකද්ද? දන්න කෙනෙක් චුට්ටක් කියමු. මොකද්ද මේ පළවෙනි මේකේ තේරුම? ඒ හැඩය ඔගොල්ලෝ තර්ක කරන්න ඕන. මෙන්න කාලය ගත වෙනෝ ටිකෙන් ටික. හැබැයි මෙයා ඉන්න තැන එකමයි. ඒකේ තේරුම තමයි මේ තමයි නිශ්චලතාවයේ තියෙන්නේ. නිශ්චල වස්තුව. හැමතිස්සෙම මේක කටපාඩමින් යන්න එපා. මේ හැඩේ මේකට මේ හැඩේ මේකට විද්‍යාව කියන්නේ කටපාඩමින්ම යා යුතු එකක් නෙවෙයි. මේකෙදි තර්ක කරන්න. කාලය ගත වෙනෝ. කාලය තප්පර එකයි. ඔයගොල්ලෝ හිතින්ම වා ගන්න. කාලය ගිහිල්ලා කාලය කියන්නේ මේ අක්ෂය. කාලය යනවා. ඒ වගේම මෙයාගේ විස්ථාපන එකම තැන. ඒ කියන්නේ පළවෙනි තප්පරේදීත් එයා අපි මෙතන 10යි කියලා හිතුවොත් ඒ යගේමයි. මෙතනත් ඒ යගේමයි. එහෙමනම් මෙයා එකම තැන ඉන්නේ. දැන් මේකට අදාළව ටිකක් හිතන්න. අපි හිතමු කාලය මම අංක දුන්නොත් ඔයගලන්ට පැටලෙන්නේ නැති වෙන්න. දැන් හිතන්න මෙතන කාලයට අනුව විස්ථාපනයේ 10යි. දෙවෙනි තප්පරේදී 20ක් ගිහිලා තුන්වෙනි තප්පරේදී 30යි. ඒකේ තේරුම මෙයා සෑම තත්පරයකදීම යනවා. ඒ නිසා අපි කියනවා මේක මේ වගේ මූල ලක්ෂ්‍ය හරහා යන නිසා මේක ඒකාකාර ප්‍රවේගයක් තියෙන එක. මේකට අපි කියනවා හොඳට බලන්න එන්න කාලයත් සමග විස්ථාපනය වැඩි කරගන්නවා. ඒ නිසා මේක අපි කියන්නේ ත්වරණයක්. මේකට අපි කියනවා මන්දනයක්. ඊළඟට මට එන්න ඕන මේකට. මේ ටික හරි. මේ තමයි හොඳට බලන්න කාලයත් සමග මෙයාගේ ප්‍රවේගය එකයි. අපි හිතමු එකම ප්‍රවේගයෙන් යන්නේ. ඒකේ තේරුම තමයි මෙයා ඒකාකාර ප්‍රවේගයෙන් යන්නේ නිරූපණය කරන්න මේක. හොඳට බලන්න මේ දෙන්නාගේ රූප එකම වුණාට මෙන්න මේ කියන විස්ථාපන හා ප්‍රවේග නිසා සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත ගහනවා. එහෙනම් මේක මොකද්ද? ඒකාකාර ප්‍රවේගය. මේක මොකද්ද? කාලය යත්මත් සමග එහෙම නැත්නම් කාලය ගමන් කරනවත් එක්කම මෙයාගේ ප්‍රවේගය වැඩි වෙනවා. ප්‍රවේගය වැඩි වෙනවා යනු මේක මොකද්ද? ත්වරණය වෙන්නේ. ත්වරණය වෙන්නේ. මම ඊට අදාළ ත්වරණ කාල ප්‍රස්ථාරෙ චුට්ටක් අඳන්නම්. අපිට ඒක උගන්වන්න නැහැ. හැබැයි පොඩ්ඩක් බලා ගන්න. මේ පැත්ත කාලයත් එක්ක මේ ත්වරණය. ත්වරණය ඇන්දොත් මෙහෙම රූපයක් එනවා. ත්වරණය ඇන්දොත් මේක. තව ප්‍රස්ථාරයක් ඇන්දොත් මම ඒ අඳින්නේ මන්දනයට අදාළව. ප්‍රවේගය මේක මොකද්ද? මන්දනය. මන්දනය. හොඳයි. ඊළඟ කාරණේ තමයි
විස්ථාපන කාල ප්‍රස්ථාරයෙන් ඕගොල්ලන්ට ගන්න පුළුවන් දත්ත මොනවාද? ඒ තමයි මෙයාගේ අනුක්‍රමණය හෙව්වොත් මොකද්ද ලැබෙන්නේ? අනිවාර්යයෙන්ම අනුක්‍රමණය ලැබෙන්නේ අනුක්‍රමණය හොයාගත්තාම ප්‍රවේගය ලැබෙනවා. මම මෙතනින් ලියන්නම් යටින්. අනුක්‍රමණය මගින් ප්‍රවේගය අපිට ලබා ගන්න පුළුවන්. මේකේ අනුක්‍රමණය මගින් ලැබෙන්නේ මොකද්ද? මම මේ හරියෙන් ලියන්නම්. සරණය ලැබෙන්නේ. ඒ වගේම මේකේ වර්ගඵලය මගින් විස්ථාපනය ගෙන දෙනවා. මේ මොන ප්‍රස්ථාරද? ප්‍රවේග කාල ප්‍රස්ථාර වලට අනුව. ත්වරණයකින් ලැබෙන්නේ නැහැ එහෙම. හොඳයි. මට ඒකයි පෙන්වන්න ප්‍රවේග කාල ප්‍රස්ථාර වලට අදාළ. මේ විස්ථාපන කාල ප්‍රස්ථාර. මෙන්න මේ ටික ඉක්මනට දාගමු. මම ඊළඟට පොඩි තව දෙයක් මෙතනදී උගන්වන්නවා. ඒ තමයි ගොඩාක් වෙලාවට අහන දෙයක් තමයි ගස්සකින් ගෙඩියක් වැටීම සහ ඉහළට බෝලයක් විසි කිරීම කියන එකට අදාළව කොහොමද එන්නේ කියලා. හරි. ඉක්මනට අපි මේක ඇඳගමු. මේ රූප සටහන ටික ඔක්කොම ප්‍රස්ථාරික ක්‍රම මෙතන නිරූපණය කරලා තියෙනවා සහ අපි ඉදිරියේදී මේ ආශ්‍රිතව ගණනය කිරීමුත් එවනවා. ඔයගොල්ලන්ට තේරෙනවා ඇති අපි ඔයගොල්ලන් බලනවා වෙනද MCQ 10යි ඔහොම මෙවන්නේ. ඇත්තටම MCQ 10ක් කරලා ඇතිද? ඇති. මොකද හේතුව තමයි අපි ඒ සෑම MCQ එකක්ම ගැඹුරට කතා කරනවා. වෙන කෙනෙක් බල්ලා කියාවි අනේ මේ MCQ 10ක් සතියට දීලා මොකද්ද කරන්නේ MCQ 10 කරාම ඇතිද මේ කතාව මතක් වෙනවද මොනවද වෙන්නේ ওই එකක් කරයි කියලා ගොඩාක් දෙයක් වෙනවද ඒ පිටින් බලලා ඕන දෙයක පිටින් බලන්න පුළුවන් ඒකේ අභ්‍යන්තරයට ගිහිල්ලා බලන්න පුළුවන් මේ සයන්ස් කියන්නේ අපි කරන සයන්ස් කියන්නේ හරියටම තියරිය උගන්වන්නේ නිවැරදි කාරණේ හරියටම අපි දෙනවා ඒ නිසා හොඳට මතක තියාගන්න මේ හැම දෙයක්ම කරන්න අරමුණක් ඇතුව ප්ලෑන් එකක් ඇතුව ආවට ගියාට නෙවෙයි අනිවාර්යයෙන්ම අපි මෙතන තමයි රිසල්ට් බිහි කරන්න ඉන්නේ සිප්ස් වෙන ආයතනයේ. ඒ නිසා ඒක තර්කයක් නෑ කොහේවත්. අපි මේ පාරත් හොඳම රිසල්ට් බිහි කරනවා. හරිද? හෙට තියරි පන්තියේදී අපි කතා කරන්නේ මානව දේහ ක්‍රියාකාරීත්වය ආහාර ජීන පද්ධතිය. දාලා ඉවරයි චුට්ටක් අත උස්සන්න. හොඳයි. ලියලා ඉවරයි ඉන්නවා. මට ඊට පස්සේ මෙතනදී දෙන්න ඕන කාරණයක් තමයි
අර මං කිව්ව ගස්කින් ගෙඩියක් වැටීම සහ අනිත් සංකල්පය තමයි ඉහළට වස්තුවක් විසිරීම. මේ තමයි තිරස්ව චලනයේ ආශ්‍රිත දේවල් ගොඩාක් වෙලාට. ඒ කියන්නේ අපි වාහනයක් ඉදිරියට චලනය වීම ඒ වගේ සංකල්පයක්. නමුත් යම් වස්තුවක් පොළව දෙසට වැටීම හෝ පොළවෙන් ඉහළට ගමන් කරනවා යනු ඒක ගුරුත්වජ ත්වරණය කියන සංකල්පය යටතේ සිදු වෙන්නේ. අපි චුට්ටක් බලමු මේ සංකල්පය කොහොමද වෙන්නේ හා ඒකට අදාළව කොහොමද නිරූපණය කරන්න කියලා. හරි. පළවෙනියට මම ගසකින් ගෙඩියක් වැටීම. අපි බලමු මුලින්ම ගහකින් ගෙඩියක් වැටෙනවා කියන එකේ තේරුම තමයි මේක අනිවාර්යෙන් ත්වරණය වෙනවා. ඇයි ත්වරණය වෙන්නේ? ගුරුත්වාකර්ෂණ බලය නිසා. ගුරුත්වාකර්ෂණ බලය නිසා ඇතිවන ත්වරණයට කියනවා ගුරුත්වජ ත්වරණය. මේ ගුරුත්වජ ත්වරණය නියතයක්. හැබැයි ඔයගොල්ලෝ දන්නවා තිරස්ව යම් දෙයක් යනවා නම් ඒකේ ත්වරණය වෙනස් වෙනවා. වාහනයක් ස්පීඩ් කරනවා යනු ඇක්සලරේෂන් වෙනවා යනු ත්වරණය වෙනවා යනු ඒකේ ස්පීඩ් එක වැඩි වෙනවා. ඒක එක් එක් වාහනයට අදාළව ත්වරණය කරන වේගය වෙනස්. නමුත් හොඳට දන්නවා යම් දෙයක් උඩින් අත්හැරියොත් ඒක පොළොව දෙසට ඇද ගැනීමේ ත්වරණය නියතයක්. අන්න ඒ නිසා හොඳට බලමු අපි කොහොමද මේක ප්‍රවේග කාල ප්‍රස්ථාරය මුලින්ම අඳින්නේ කියලා. මේ තියෙන්නේ ඉහළ සිට වැටෙන වස්තුවකට අදාළව මම ප්‍රස්ථාරික ක්‍රමවේද ප්‍රස්ථාර මන් තුනම අඳිනවා මෙතන. ඒ තමයි විස්ථාපනයට අදාළව හා කාලය, මේ ප්‍රවේගය හා කාලය හා ත්වරණයට අදාළව හා කාලය. දැන් හිතන්න ඉහළින් ඉඳන් වස්තුව එන බව ඇත්ත. ඒකේ ප්‍රවේගය එන්න වැඩි වෙනවා. මම රූපාත්මකව දැක්කුවොත් මේ ස්ථානයේ දැන් හිතන්න මේ වගේ පොල් ගහක් තියෙනවා. මේ පොල් ගහෙන් ගෙඩියක් පල්ලෙහාට එනකොට මේක මත g සමානයි 10 ms ඍණ 2 කියලා ත්වරණයක් තියෙනවා. ඒක තේරුම තමයි සෑම තත්පරයකදීම මෙයාගේ වේගය 10කින් වැඩි වෙනවා. ඒ කියන්නේ මෙයාගේ වේගය මෙතන බිඳුව නම් මෙයාගේ වේගය පළවෙනි තත්පරය ඇතුළත 10ක් වෙනවා. දෙවෙනි තත්පරය ඇතුළත එයාගේ අනිවාර්යම වේගය 20ක් වෙනවා. තුන්වෙනි තත්පරය ඇතුළත අපි හිතමු තුන්වෙනි තත්පරය බිමට එනවා නම් මෙයා වැටෙන්නේ 30 ms ඍණ 1 ප්‍රවේගයකින්. එයා සෑම තත්පරයකදීම ප්‍රවේගය වැඩි වෙනවා. එහෙනම් ඒකට අදාළ ප්‍රස්ථාර එන්නේ මෙන්න මේ වගේ. හොඳට බලන්න සෑම තත්පරයකට අදාළ මම ඒකට අදාළව ඒ රූපෙටම අදාළව ඇන්දොත් මේ 10 මෙතනට අදාළව 20 මෙතනට අදාළව 30. ප්‍රවේගය එන්න වැඩි වෙනවා යනු විස්ථාපන කාල ප්‍රස්ථාරය හැඩේ මේක. මෙහෙම වක්‍ර වෙලා. ත්වරණය හොඳට මතක තියාගන්න මේක ඒකාකාර ත්වරණයක්. ඒ කියන්නේ මෙතන ඇත්තටම තියෙන ගුරුත්වජ ත්වරණය. ඒ කියන්නේ 10 ms ඍණ 2. ඒක නියතයක්. පොළොව මට්ටමට වැටෙන නියතයක්. මේක නියතයක්. හරිද? ත්වරණය මේ ආකාරයට තියෙනවා. ඉක්මනට දාගමු. උඩම තියෙන්නේ ගසකින් ගෙඩියක් වැටීමට අදාළ විස්ථාපන ප්‍රවේග හා ත්වරණ කාල ප්‍රස්ථාරය. මට ඊළඟට අඳින්න ඕන උනේ පොළවේ ඉඳන් යම් දෙයක් ඉහළට විසිකිරීමට අදාළව ප්‍රවේග හා උඩ රූප තුන හා මේක ඉක්මනට දාගමු. තමයි චුට්ටක් මට කියන්න මේ ඔයගලන්ට වොයිස් එක හොඳට ඇහෙනව නේද? මම කතා කරන දේ ඇහෙනව නේද? හොඳයි.
හරි. මේ තියන්නේ පළවෙනි එකට අදාළව මම දැන් අඳින්න යන්නේ මම කියලා දෙන්නම්. ඔයගොල්ලෝ මුලින්ම උඩ එක ඇඳලිමු. හොඳයි. අපි බලමු පොළවේ සිට ඉහළට වස්තුව විසි කරනකොට යම් දෙයක් ඉහළට විසි කරනකොට වෙන්නේ ප්‍රවේගය අඩු වෙනවා. ඇයි ප්‍රවේගය අඩු වෙන්නේ? පල්ලෙහාට ගුරුත්වජ ත්වරණය නිසා. ඒ කියන්නේ කවුරු හරි කෙනෙක් පල්ලෙහාට අදිනවා. ඒ අදිනකොට ඉහළට යන්න යන්න මේ වස්තුව ස්ලෝ වෙනවා. එහෙම නැත්නම් මන්දනයක් වෙනවා. අපි මන්දනයක් අඳින්න ප්‍රවේග කාල්පස්ස හොඳට බලන්න. අපි ඇත්තට පල්ලෙහා ඉඳන් යම් දෙයක් විසි කරනවා නම් යම් වේගයක් තියෙන්න ඕන. ඒ වේගය ඉහළට යන්න යන්න මොකද්ද වෙන්නේ? මේ විදිහට අඩු වෙනවා. අවසානයේ මොකද්ද වෙන්නේ? ඕගොල්ලෝ දන්නව ඇති. ඕනම වස්තුවක් ඉහළ මද වේලාවක් එහෙම නැත්නම් සුළු කාලයක් නැවතිලා නැවත පොළොව මට්ටමට එනවා. එහෙනම් ඒකට අදාළව විස්ථාපන කාල ප්‍රස්ථාරය තමයි මේ. මෙන්න මේ හැඩයක් ගන්න. ත්වරණ එකත් ඇත්තටම ඒකාකාර ත්වරණ ඒක මම යන් දෙන්න හැතන. මේ දෙක දැනගන්න ඕන විස්ථාපනය හා ප්‍රවේගය ආශ්‍රිතව කොහොමද දෙන්නේ කියලා. මේ හැඩ දෙක. හරි. ඒ කොටස් දාලා ඉවර ඇති. මේ කොටස් දාලා ඇති. මේ තමයි පොළවේ සිට බෝලයක් ඉහළට විසි කිරීම කියන සංකල්පය. එතකොට මේ විදියට එන්නේ. අනිවාර්යයෙන්ම මේවා උගන්වනකොට මේකත් එක්ක තියෙන තියරි ටික අනිවාර්යෙන් බලන්නම ඕනේ. නැත්නම් ගොඩ ඒමක් නැහැ. මේ කාරණේන් විතරක් නෙවෙයි. අනිවාර්යයෙන්ම මීට අදාළ සංකල්ප තව බලන්න ඕනමයි. හොඳයි. මම ඊළඟ ප්‍රශ්නෙට යන්නම්. එතකොට මේකේ ආන්සර් එක ඔයගොල්ලෝ ලැබුණා ඒකාකාර ප්‍රවේගයෙන් ගිහලා ඊළඟට මන්දනයකට ලක් වෙනවා. ඊළඟ තියෙනවා යම් වස්තුවක විස්ථාපනයේ විශාලත්වය පිළිබඳ සෑම විටම සත්‍ය වන්නේ. අන්න බලන්න විස්ථාපනයේ විශාලත්වය. දැන් දන්න චලනය වූ දුරට වඩා විශාලයලු. විස්ථාපනයේ චලනය වූ දුරට වඩා විශාල වෙන්නේ නැහැ. චලනය වූ දුරට සමානයිලු. ඒකත් හරියට කියන්න බෑ. මොකද දුර කියන එකට සමාන වෙන්න බෑ. අපි හිතමු වස්තුවක් තව තැනකට ගිහිලා නැවත මුල් තැනට ආවනම් විස්ථාපනයේ බිඳුවයි දුර කියන එක වැඩි. උදාහරණයක් විදිහට අපි හිතමු උදාහරණයක් විදිහට උඩුගමේ ඉඳන් ගාල්ලට ගියා නම් කිලෝමීටර් 37 නම් නැවත ගාල්ලේ සිට උඩුගමට ආවොත් ඒ දුර ප්‍රමාණය 37 ඒවා දෙකක්. නමුත් විස්ථාපනය වෙනස්. ආරම්භක ලක්ෂ්‍ය අවසාන ලක්ෂ්‍ය අතර තියෙන දුර. දිග ප්‍රමාණය.
ඊළඟට චලනය වූ දුරට වඩා අඩුය. චලනය වූ දුරට සමාන හෝ අඩුය. අන්න D ආන්සර් එක ගන්න වෙන්නේ එක්ක සමාන වෙන්න පුළුවන් නැත්නම් අඩු වෙන්න පුළුවන්. හරිද? විස්ථාපනය හා දුර අතර ඔයගොල්ලෝ ඒක දැනගත යුතුයි. අපි යමු 8 වෙනි ප්‍රශ්නෙට. XY කියලා මූලද්‍රව්‍ය තියෙනවා පරමාණු වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2 8 1 වේ. දැක්කද මම කලින් මේක තමයි ඇත්තටම ටාගට් කරලා ඉගන්නුවේ සෝඩියම් හා ක්ලෝරීන් කියන කෙනාගේ බලන්න 2 8 1 වින්‍යාසය තියෙන සෝඩියම්ට 2 8 7 කියන එක තියෙන්නේ කාටද? ක්ලෝරීන් කියන කෙනාට. එතකොට එම මූලද්‍රව්‍ය යුගල පිළිබඳව ප්‍රශ්න වලින් අසත්‍ය ප්‍රකාශය මොකක්ද දාන්නේ? අසත්‍ය කාන්නේ හොඳට මතක තියාගන්න පැටලව ගන්න එපා. ගොඩාක් ළමයි කලබල වැඩිකමට වැරදි ආන්සර්ස් ගහනවා. ඒ නිසා හරියටම බලන්න. මේකේ වැදගත්ම වචනේ මොකද්ද? අසත්‍ය කියන වචනේ. එතකොට මේ අසත්‍ය කියන වචනේ අනුව හොඳට බලන්න බලමු. ආවර්තිතා වගුවේ එකම ආවර්තයේ පිහිටයිලු. මේ දෙන්නම එකම ආවර්තයේ තියෙන්නේ. ඉතින් ඇත්තටම සෝඩියම් හා ක්ලෝරින් ගැන ඔයගොල්ලෝ මතක් කරගත්තොත් ඔයගොල්ලෝ XY කියලා තමයි දීලා තියෙන්නේ. නමුත් අපි ඇත්ත කාරණේ පොඩ්ඩක් දැනගන්න ඕනේ. එතකොට ඔයගොල්ලන්ට පේනවා මේ පළවෙනි එකේ ආවර්තිත වගුවේ එකම ආවර්තයේ පිහිටයි එක හරියටම හරියි. දෙවෙනියට කියන්නේ මොකද? ආවර්තිත වගුවේ එකම කාණ්ඩයේ පිහිටයි. කාණ්ඩේ නම් පිහිටන්නේ නැහැ. ඇයි ඒ? කාණ්ඩය තීරණය වෙන්නේ මේ ඉලක්කමෙන්. ඔයගොල්ලන්ට පේනවා මේ ඉලක්කම අණුව අවසානයේ ඉලක්කම අණුව තමයි මේක තීරණය වෙන්නේ. එතකොට මේකට අනුව පළවෙනි කාණ්ඩය සෝඩියම්ට අදාළව ඊළඟට 7 වෙනි කාණ්ඩය කියන එක එන්නේ. ඒ නිසා ඒක වෙන්නේ නැහැ. එහෙනම් ඒ ආන්සර් එක වැරදි. ඊළඟ එකට ගියොත් අපි අයනික බන්ධන සාධමින් රසායනික සංයෝජන හදයි. ඔව් අයනික බන්ධන තමයි හදන්නේ. ඒක හරියටම හරි. ඊළඟට කියනවා සංයෝජනයේ වී රසායනික සූත්‍රය XY හැදෙනු. ඔව් සෝඩියම් ක්ලෝරයිඩ් වගේමයි. ඒක හරි. එහෙනම් මෙතන වැරදි ආන්සර් එක ඔයගොල්ලන්ට කීයද ආවේ? මෙතනදී ආවර්තිත වගුවේ එකම කාණ්ඩයේ පිහිටයි කියන එක. මෙන්න මේක තමයි වැරදි ආන්සර් එක එන්නේ. හරිද? පැහැදිලි ඇති ඔයගොල්ලන්ට මේ ආන්සර් එක ගත්ත විදිය හා කොහොමද එන්නේ කියලා. හොඳයි. ෂර්ට් එක කරන් හරි. එන්නේද? අපි ඊළඟ ප්‍රශ්නට යමු. ඊළඟ ප්‍රශ්නෙට ගැන කතා කරනකොට ඔයගොල්ලන්ට පේන දෙයක් තමයි ඔක්සිජන් වායුව ග්‍රෑම් 64ක් තුල අඩංගු O2 අණු සංඛ්‍යාව කීයද? අන්න ටිකක් හොඳ ප්‍රශ්නයක්. මේ ආශ්‍රිත බලමු. O2 වල ග්‍රෑම් 64ක් තියෙනවාලු. අපි එදා මතකද මෞලික ස්කන්ධ යටතේ එතනට වෙනකන් කතා කරා. දැන් හිතන්න O2 කියන කෙනාගේ මවුල ගාන හොයාගන්න මට ඕන වෙලා තියෙනවා නම් මම කොහොමද යන්න ඕන පියවර? හොඳට බලාගමු මේ ප්‍රශ්නට අදාළව. අපි අනිවාර්යයෙන්ම හොයාගන්න ඕන O2. O කියන කෙනා අනිවාර්යයෙන්ම 16යි. හරිද? O වලට අදාළව අපි දන්නවා 16යි. එහෙනම් O 16 නම් 16 වරක් 2 32යි. ඒ කියන්නේ මේකේ මෞලික ස්කන්ධය කියන කෙනා ඇත්තටම 32යි ග්‍රෑම් මවුලයට. එන්න මේකෙන්නේ ග්‍රෑම් මවුලයට 32යි. එහෙනම් මවුලයට ග්‍රෑම් 32 නම් ග්‍රෑම් 64ක් ඇතුලේ කීයක් තියෙනවද කියලා ඔක අහන්නේ. අයිමත් කිව්වොත් මවුලයට ග්‍රෑම් 32 නම් 64ක් ඇතුලේ මවුල කීයක් තියෙද? මේක හොයන සූත්‍රයක්. අපි ටිකක් එහෙම පැටලෙනවා නම් සූත්‍රයක් විදිහට භාවිතා කරොත් ඒ තමයි මවුල සමානයි ස්කන්ධය බෙදීම මෞලික ස්කන්ධය කියලා සූත්‍රයක් තියෙනවා. මේක දන්නවා ඇති. අනිවාර්යයෙන්ම දැනගත යුතු සූත්‍රයක්. මේක අපි මෙහෙම ලියන්න පුළුවන් n සමානයි m බෙදීම m කියලාත් අපි ලියනවා. මේ කතාව. මේක දන්නවා. මම මේ දැන් කියලා දෙන්න යන්නේ මේ සූත්‍රයට අදාළව ගලපන්න. බලන්න ස්කන්ධය දීලා තිනවා ඒ තමයි 64යි ග්‍රෑම්. මෞලික ස්කන්ධය කොහෙන් ගියත් හොයාගන්න ඕනේ. ඒ තමයි එදා අපි උගන්වපු දැනුම. ඒ මොකද්ද දැනුම? සාපේක්ෂ අණුක ස්කන්ධයට ග්‍රෑම් මවුලයට ඒකකේ දාන එක. ඒ දැන් මම හොඳට බලන්න මෙතන ආන්සර් එක එනවා 64 32 බෙදුවම 2යි මවුල. ඇත්තටම ඔයගොල්ලෝ දන්නවා මවුලයක් ඇතුලේ එක මවුලයක් ඇතුලේ තියෙන්නේ 6.02 ගුණ කිරීම 1023 කියලා ඔයගොල්ලෝ දන්නවා. එහෙනම් මවුල දෙකක් ඇතුලේ තියෙන්න ඕන කොච්චරයිද අණු ප්‍රමාණය? ඔක්සිජන් අණු කීයක් තියෙන්න ඕනද?
දෙක ගුණ කිරීම 6.02 දෙක ගුණ කිරීම 10.23ක් තියෙනවා. චුට්ටක් ඉන්න. අපි යම ප්‍රශ්නෙට යමු. මේ ප්‍රශ්නේ අහනවා ඔක්සිජන් වායුවේ 64 ග්‍රෑම් O2 අණු සංඛ්‍යාව එහෙනම් කීයද? ඔයගොල්ලන්ට එනවා එහෙනම් දෙවෙනි ආන්සර් එක නිවැරදි ආන්සර් එක විදියට. හරිද? ඒ කියන්නේ අපෙන් එතනදී අහන්නේ මේ කතාවේදී මොකක්ද නිවැරදි කියලා. දැන් මෙන්න මේක තමයි නිවැරදි ආන්සර් එක. අනිත් ආන්සර්ස් ඔයගොල්ලන්ට පේනවා වැරදි කියලා. මේ ආන්සර්ස් වැරදි. හරිද? ඒ ආන්සර්ස් වැරදි. හරි. ඒ නිසා අපි බෝඩ් එකේ තියෙන කාරණා ටික දාගමු. බෝඩ් එකේ පැහැදිලිව පේනවා ඔයගොල්ලන්ට කොහොමද අනුගාන අපි ගත්තේ කියලා. මේ ගිය සතියට වෙනකන් දැනුම මේ අද මං එතනින් පොඩ්ඩක් ඉස්සරහට ආවා. මම ඊට වඩා දෙයක් ඔයගොල්ලන්ට ගන්නනවා මේ ආශ්‍රිතව. මට ඕන වුණා පොඩි අතර මේ මන් දුන්නේ 2020 පේපර් එකට අදාළවනේ. ඒතර ඒකට අදාළව මට පොඩ්ඩක් මෙන්න මේ සංකල්පය පොඩ්ඩක් කියලා දෙන්න උවමනා වුණා. මවුල දෙකක් කියලා ආන්සර් එක ආවා. මෙන්න මේ සූත්‍රය නම් අනිවාර්යයෙන්ම දැනගත යුතු සූත්‍රයක්. හොඳයි. ලියලි ඉවරයි ඉන්නවා. හරි. මම ඊළඟ ප්‍රශ්නට යන්නම්. ඒ තමයි මානව දේහ ක්‍රියාකාරීත්වය සඳහා ශක්තිය ලබා දෙන ප්‍රධාන සංඝටකය තමයි අහන්නේ යුගලක් අහන්නේ. ඔයගොල්ලෝ දන්නවා කාබෝහයිඩ්‍රේට් තමයි වැඩිම කෙනා. ඊට පස්සේ වැඩියෙන් ඕන කෙනා තමයි ලිපිඩ. හරිද? ඊට පස්සේ තමයි ප්‍රෝටීන් එන්නේ. ඒ නිසා ওই චූට්ටක් පිළිවෙල මතක තියාගන්න. එතකොට මෙතන ආන්සර් එක විදිහට අපිට ගන්න වෙන්නේ මේ O level paper එකේදී එයාලා බලාපොරොත්තු වෙන ආන්සර් එක තමයි. එතකොට නිවැරදි එක කාබෝහයිඩ්‍රේට් හා ලිපිඩ කියන ආන්සර් එක තමයි ආන්සර් එක විදිහට ගන්න. අනිත් ආන්සර්ස් වැරදි. හරිද? ආන්සර් එක එන්නේ මෙන්න මේ ආන්සර් එක. හොඳයි. අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. ඊළඟට අහනවා පුද්ගලයෙක්ගේ රුධිර ග්ලූකෝස් මට්ටම ප්‍රතිශත මට්ටම එහෙම නැත්නම් රුධිර ග්ලූකෝස් මට්ටම ප්‍රතිශත මට්ටමට වඩා වැඩි වී ඇත. ඔහු විසින් පරිභෝජනය අවම කළ යුත්තේ කුමක්ද අහනවා. දැන් හිතන්න මේ ආශ්‍රිතව ග්ලූකෝස් එහෙම නැත්නම් රුධිරයේ සීනි මට්ටම වැඩි වෙන්නේ මොන වලින්ද? හොඳට බලන්න මස් ඒ වගේම කිරි මුං ඇට කියන ඒවායෙන් වැඩි වෙන්නේ අපේ ඇඟේ ප්‍රෝටීන මට්ටම. ඒ කියන්නේ ඇමයිනෝ අම්ල අපට ඇඟට ලබා දීලා ඒ ආශ්‍රිතව තමයි වෙන්නේ. නමුත් හොඳට මතක තියාගන්න පාන් වල තියෙන පිෂ්ඨය. ඒතර මේ පාන් වල තියෙන පිෂ්ඨය නිසා අපේ වෙන දේ තමයි මොකද්ද?
අපේ තියෙන පිස්ටේ අවසාන ඵලයේ විදිහට ග්ලූකෝස් ඒ කියන්නේ මෝල්ටෝස් බවට මුලින්පත් වෙලා ඊට පස්සේ තමයි අපේ ග්ලූකෝස් බවට පත් වෙනවා. ඒ නිසා එතනදී අපිට ගන්න වෙන ආන්සර් එක තමයි පාන් කියන ආන්සර් එක. එතකොට මේ ආන්සර්ස් වැරදි වෙනවා. ඒක කතා කළ යුතු දෙයක් නෙවෙයි. ගොඩාක්ම සරල ප්‍රශ්නයක් එතන ලබා දීලා තියෙනවා. හොඳයි. අපි ඊළඟ ප්‍රශ්නෙට ගියොත් නියුක්ලික් අම්ල පිළිබඳව අසත්‍ය පිළිතුර අහන්නේ. අසත්‍ය කෙනා අහන්නේ. අන්න බලන්න. මෙතනදී අසත්‍ය කෙනා අපෙන් අහනවා නියුක්ලික් අම්ල පිළිබඳ. අපි බලමු මේ මොකක්ද එන්නේ කියලා. ඒතර අනිවාර්යයෙන්ම ඕගොල්ලෝ හොඳට මතක තියාගන්න මෙතන මොකද්ද මේ දීලා තියෙන්නේ. අහන්නේ මොකද්ද කියන එක වැදගත්. මේකදී අහන්නේ අසත්‍ය කෙනා අහන්නේ. හොඳයි. අපි බලමු මෙතන තැනුම් ඒකකය නියුක්ලියෝටයිඩ නම් වේ. ඔව් නියුක්ලියෝටයිඩ තමයි. ඒක ස්වභාවික බහුවයකයක්. ඔව්. ඇත්ත ප්‍රවේණික තොරතුරු ගබඩා ගන්න. ඔව්. හැබැයි ඔයගොල්ලෝ දන්න උත්තරයක් තියෙනවා මේ බලන්න CHON යන මූලද්‍රව්‍ය පමණක් අඩංගු වේ. සම්පූර්ණයෙන්ම වැරදි. CHON විතර නෙවෙයි CHONP කියන එක වෙන්න ඕන. ඒ නිසා දැක්කද කලබල වෙලා මෙතන ආන්සර් එක ගන්න එපා. CHONP කියන මූලද්‍රව්‍ය පමණක් වෙන්න ඕන. ගොඩාක් අය කම්මැලිකමේ කියවන්නේ බාගෙට. බාගෙට නම් කියවන්න එපා පේපරේ. කියවනවා නම් හරියට කියවන්න නැත්නම් නොකියවි. තමයි වඩාම හොඳ දේ. දෙකම එක වගේ බලන් ගියා. ඒ නිසා අනිවාර්යයෙන්ම ඒකට ආන්සර් කියන්නේ එතකොට D කියන ආන්සර් එක. D කියන ආන්සර් එක. හොඳයි. ඊළඟ ප්‍රශ්නට යන්නම්. සරල ප්‍රශ්නයක් තියෙනවා හොඳට බලන්න. ජලය සුළඟ හා ස්ෆෝටනය මගින් ව්‍යාප්ත වන බීජ නැත්නම් ඵල සඳහා උදාහරණය. ජලය මගින් යනවා නම් ඔයගොල්ලෝ දන්නවා හොඳටම ඒකේ අනිවාර්යයෙන්ම මැද වායු කෝෂයක් හෝ වාත කෝෂයක් හෝ වටේ හොඳ කෙඳි ස්වරූපයක් තියෙන්න ඕන. සුළඟ මගින් නම් අනිවාර්යයෙන්ම පියාපත් එමෙත සැහැල්ලු ස්වභාවයක් තියෙන්න ඕන. ඒ වගේම ස්ෆෝටනය වෙන ඒවා තියෙනවා. මෙතන අණුව ඔයගොල්ලෝ හොඳට බලන්න පොල් වරහා රබර් කියන ආන්සර් එක එන්නේ පොල් වරහා රබර් කියන ආන්සර් එක. ඒතර ඒක තමයි නිවැරදි පිළිතුර විදියට අපිට ගන්න වෙන්නේ. පොල් වරහා රබර්. හරි සරල ප්‍රශ්නයක් මෙතන අහලා තියෙනවා. ඒක පැහැදිලි ඇති. ඊළඟට තිනවා අචලතාපී ජීවියෙකු. අචලතාපී ජීවියෙකු වන්නේ කවුද? එහෙම නැත්නම් අචලතාපී සත්වයෙකුයි චලතාපී එක්කෙනෙකුයි මෙතන. ඇත්තටම ඔයගොල්ලන්ට මතක ඇති ජීවීන් ගැන කතා කරනකොට පෘෂ්ඨ වංශීන්ගේ ෆිෂ් කේස් කියන වංශය ගැන කතා කරනවා. ඊට පස්සේ ඇම්ෆිබියා, ඊට පස්සේ රෙප්ටීලියා, ආවේස් හා මමාලියා. ඔතනින් ආවේස් හා මමාලියා කියන අය ආවේස් හා මමාලියා විතරයි අචලතාපීන් වෙන්නේ. අනිත් ඔක්කොම චලතාපී. මොකද මේ අචලතාපී හා චලතාපී කියන්නේ? චලතාපී කියන්නේ පරිසරයේ උෂ්ණත්වය අනුව දේහ උෂ්ණත්වය වෙනස් කරගන්න පුළුවන්. අචලතාපී කියන්නේ කවුද? එහෙම වෙනස් කරගන්න බෑ. යාට නියත උෂ්ණත්වය තියෙනවා. අපි ඇත්තටම අචලතාපී. ඒකයි අපේ ඇඟේ උෂ්ණත්වය ඔයගොල්ලෝ දකිනවා මේ දිනවල මනිනවා උෂ්ණත්වය. ඒ උෂ්ණත්වය මැන්නට පස්සේ නිවැරදි අගයක් තියෙනවා. ඒ අගයට වැඩි වුණොත් අපි කියනවා ඇඟේ උණක් කියලා නැත්නම් ඇඟ සීතල වෙලා කියන කතාව. ඒතකොට අනිවාර්යෙන්ම අපේ නියත උෂ්ණත්වයක් තියෙන පරිසර උෂ්ණත්වයට අණුව නෙවෙයි. ඒ කියන්නේ පරිසර උෂ්ණත්වය මොකක් වුණත් අපේ දේහ උෂ්ණත්වයේ එක්තරා අගයක තියාගන්න. එන අචලතාපී ජීවියා කවුද? චලතාපී කෙනා කවුද කියලා අහන්නේ. ඒතර හොඳට බලන්න අචලතාපී කෙනා පරවියා. මොකද හේතුව පක්ෂීනුත් නිවැරදි. පක්ෂීනුත් ගන්න පුළුවන්. එතකොට මෙන්න මේ මැඩියා කියන කෙනා ඇත්තටම ඔයගොල්ලෝ දන්නවා එයා ඇම්ෆිබියාවේ ඒ නිසා එයා චලතාපී ජීවියෙක් වෙනවා. ඉතාමත් සරල ප්‍රශ්න මේකේ අහලා තියෙන්නේ මේ අන්තිම කොටස් ටිකේ. මට ඇත්තටම අද දිනේදී ඕන කරන පාඩම් කොටස් ගණනාව සම්පූර්ණ කරලා තියෙන්නේ. මම එක් තව ඒවත් මේකට ආශ්‍රිතව මම ඔයගලන්ට දාලා තිනවා ප්‍රශ්න 16කින් යුක්තව ඒකයි. COVID-19 වෛරසය මේ දවස්වල හොඳටම කතා වෙන එකක්. ඉතින් බලන්න මේ MCQ එක විතරයි පේපර් එකටම තියෙන්නේ. මේකේ අහනවා COVID-19 කියන වෛරසය පිළිබඳව නිවැරදි ප්‍රකාශය වන්නේ නිවැරදි එක අහන්නේ. එතකොට වැරදි ඒවා බලමු මොනවද තියෙන්නේ කියලා. ආලෝක අන්වීක්ෂණ නිරීක්ෂණය කරන්න පුළුවන්. වෛරස කවදාවත් ආලෝක අන්වීක්ෂණ නිරීක්ෂණය කරන්න බෑ. පරිවෘත්තීය ක්‍රියා කරන්න බෑ. මොකද එයා ජීවියෙක් නෙවෙයි. DNA සහිත න්‍යෂ්ටියක් දරාලු නැහැ. COVID-19 කියන්නේ RNA තියෙන කෙනෙක්. එහෙනම් ඔයගොල්ලන්ට ආන්සර් එක ලැබෙනවා ජීවි මෙන්ම අජීවී ලක්ෂණ වෙන. ඔව්. මෙයා ඇත්තටම අපි සලකන්නේ ජීවී ලක්ෂණක් තියෙන අජීවී ලක්ෂණක් තියෙන කෙනෙක් විදියට එක නිවැරදි. ඒ නිසා අපිට ගන්න වෙන්නේ D ආන්සර් එක.
අපි ඊළඟට එනවා 16 වෙනි ප්‍රශ්නේ සිසිල් ජලය සමග ප්‍රතික්‍රියා නොකරන නමුත් උණු ජලය සමග ප්‍රතික්‍රියා කරන ලෝහය. එතකොට ඔයගොල්ලෝ දන්නවා අපි චුට්ටක් මේ ප්‍රශ්නෙට ආවොත් අපි මතක ඇති ඔයගොල්ලෝ මේ ප්‍රතික්‍රියා ආදී අපි එක දවසක් ලියුවා. මට ඕන වෙන්නේ මැග්නීසියම්. මැග්නීසියම් කියන කෙනා සාමාන්‍යයෙන් ජලයේ H2O වල ප්‍රතික්‍රියා කරන්නේ නැති තරම්. සාමාන්‍ය ජලයේ. නමුත් මෙයා මැග්නීසියම් උණු ජලයේ ප්‍රතික්‍රියා වෙනවා. ඒ තමයි මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් දීලා O2 පිට කරනවා. මේ තමයි මේ ප්‍රතික්‍රියාව. මම මේක තුලිත කරොත් හොඳට බලන්න. මෙතන ඔක්සිජන් 2යි, මෙතන 2යි, මෙතන 4ක් දාමු. හයිඩ්‍රජන් අය 4ක් වෙනවා. එතකොට O2යි. මැග්නීසියම් මෙතන එක්කෙනා හරි. හයිඩ්‍රජන් දෙන්නයි, මෙතන හයිඩ්‍රජන් 2යි. ඒකත් හරි. නමුත් ඔක්සිජන් කියන අය ගත්තොත් ඔක්සිජන් මෙතන ඉන්න එක්කෙනයි, මෙතන ඉන්නව දෙන්නයි, තුන් දෙනා 4 දෙනෙක් ඉන්නවා. ඒ නිසා මට මෙතනට 4 දානමු. 4 දැම්මොත් වෙන්නේ මෙතන 8ක් වෙනවා. ඒ නිසා මට මෙතන නැවත 2 දාන්න ඕනේ. ඒත් දෙවරක් මේක ඔක්කොම 4යි. sorry මම මේ වැරදි විදිහට තියෙන H2 කියලා වෙන්නේ. මම බැලුවේ මොකක්ද මේක. හරි. එතකොට එන්නේ මෙන්න මේ සූත්‍රය. එතකොට අපට එනවා මෙන්න මේ විදිහට දෙකක් එන්නේ. මැග්නීසියම් ජලය සමග ප්‍රතික්‍රියා කරාම මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් හා H2 පිට වෙන්නේ. හරි. මම අතන වැරදි මේ. ඊට පස්සේ මැග්නීසියම් මට ඕන වෙන්නේ හුමාලය සමග. මෙන්න මේක වැදගත් එකක්. මේ දෙක අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ යා යුතු එකක්. මැග්නීසියම් හුමාලයත් එක්ක ප්‍රතික්‍රියා කරොත් මැග්නීසියම් ඔක්සයිඩ් ගෙන දීලා H2 පිට වෙනවා. අන්න ඔය නිසා පටලවා ගන්න එපා. එතකොට මම කියලා දීපු ක්‍රමයක් තියෙනවා ඔයගොල්ලන්ට ජලය කියන කෙනා සමග ප්‍රතික්‍රියා කරනකොට මේ ජලය ඇදෙන H+ හා OH- කියන කෙනා. එහෙනම් මේ OH- තමයි මේ ධන කෙනත් එක්ක යන්නේ ඊළඟ කෙනා H2 වායු විදිහට පිට වෙනවා. ඒ අනුව තමයි අපි මේක ලියන්නේ. මෙන්න මෙතන මේ සූත්‍ර දෙක ගොඩාක් වැදගත්. මෙතන හැබැයි අහන්නේ හරි සරල ප්‍රශ්නයක්. ඒ තමයි ඇත්තටම උණු ජලය සමග ප්‍රතික්‍රියා කරන කෙනා කවුද කියලා. එතකොට මේක තමයි පොදුම එක්කෙනා මැග්නීසියම්. ඒ වගේම හොඳට මතක තියාගන්න හුමාලයටත් අදාළව කොහොමද වෙන්නේ කියලා. මේක චුට්ටක් ලියලා තියාගමු. මේක ගොඩාක් වැදගත් කාරණයක් නිසා. මේ ප්‍රතික්‍රියාවේ තුලිත කරලා තියෙන්නේ මේක හරියි. සර් දෙවැනි එකේ සර් මැග්නීසියම් ගාවට දෙකේ ඉලක්කම වෙන්නේ නැද්ද? මෙතනටද මම මෙතන සූත්‍රය මායිමත් තුලිත කරන්න පොඩ්ඩක් ඉන්න. මම ඉස්සලා අර වැරදියට අත ඔක්සිජන් එකපාරට කලබලෙ ලියපු නිසා තමයි ඒක පැටලුනේ මට. අපි බලමු ආයිමත්. මැග්නීසියම් දැම්මොත් මෙතන 4ක් වෙනවා හයිඩ්‍රජන්. 2ක් අවශ්‍ය නැහැ මෙතන. හොඳයි. 2ක් අවශ්‍ය නැහැ. අර මං කලින් දාපු දෙක එතන තියුනේ. හොඳයි. මම ඒකයි බැලුවේ. මෙතන බලන්න මැග්නීසියම් එක්කෙනයි මෙතන එක්කෙනයි H2 4ක් ඉන්නවා. මෙතන දෙන්නයි මෙතන දෙන්නයි 4යි O2 දෙන්නෙක් ඉන්නවා. හරියටම. කලින් අර අතන දෙකක් ලියලා තියුනේ කලින් එකට අදාළව. හරි. එහෙනම් නේද? හොඳයි. එතකොට අදට අපි කතා කරේ ෆීඩ්බැක් 4 එකකට ඇත්තටම 2020 O level paper එකට අදාළව කාරණා කිහිපය. මේකේ මොනවම හරි ගැටලු තියෙනවා නම් මට අනිවාර්යයෙන්ම අහන්න ක්ලාස් ටයිම් එකේ හෝ ඒ අදාළ කාලයකදී මගෙන් අහන්න. එතකොට මට පුළුවන් ඒ අදාළ කොටස් ඔයගලන්ට කියලා දෙන්න සහ මම මේ දවස්වල නිර්මාණය කරගෙන යනවා. දැන් ඕගලන්ට කොහොමද අර පාඩම් නොකරෙච්ච පාඩම් කරන්නේ කොහොමද කියන කාරණේ ටාගට් කරනවා. අපි ෆීඩ්බැක් කිහිපයක් ගිහිල්ලා අපි ඒ පාඩම් වලට එන්න බලාපොරොත්තු වෙනවා.
මොකද මේ කාරණේත් ගොඩාක් වැදගත් ෆීඩ්බැක් සංකල්පය යටතේ නැවත පාඩම් මතක් කිරීම මේ පාඩම් මතක් කරනකොට ඔයගලන්ට තේරෙනවා ඇති ඔයගලන්ට සමහර අඩුපාඩු වෙච්ච එහෙම නැත්නම් සමහර කාරණා තේරිච්ච නැතිවා මේ ඔස්සේ ඔයගලන්ට යම් ආකාරවලට තේරෙනවා. ඒ නිසා මේ විදිහට අපි ගමන් කරනවා ෆීඩ්බැක් සංකල්පය මේ විදිහට සහ ඊළඟට ඉදිරියේදී එන්නේ ෆීඩ් ෆෝවර්ඩ්. ඒ කියන්නේ මේන් පේපර්ස් 10ක් ගිහිල්ලා ඊට පස්සේ අපි එන්නේ ෆීඩ් ෆෝවර්ඩ් කියන පේපර්ස් වර්ගයේ. ඒකේ වෙනස්ම ක්‍රමයේ තවත් ක්‍රමයක් යනවා විවරණ ක්‍රමයක් යටතේ. ඉතින් මේ වලට සූදානම් වෙනු මේක අනිවාර්යෙන්ම අත්හදා බලන දෙයක් නෙවෙයි. ඒ අවුරුදු 7ක් තිස්සේ කියන්නේ මේ පෙර කට්ටිය කරපු ක්‍රියාවලියේ ප්‍රතිඵල විදිහට තමයි මේ ලියවෙන්නේ. ඒ අනුව තමයි මගේ සයන්ස් වල රිසල්ට් දාපු අය බිහි වුනේ. නිසා බය වෙන්න දෙයක් නැහැ. ඔයගොල්ලෝ මේ දේ හරියටම කරොත් අනිවාර්යෙන්ම නිවැරදි හොඳම ඒ එකක් ගන්න පුළුවන්. නිසා බය වෙන්න එපා. පාඩම් කරන්න. දැන් 11 දැන් ඔයගොල්ලෝ තමයි ඉන්න ලොකුම බැච් එක, O level බැච් එක. සාමාන්‍ය පෙළ. ඔයගොල්ලෝගේ ටාගට් එකක් තියාගන්න. ඒ ටාගට් එකට හරියටම වැඩ කරන්න. එතකොට ඔයගොල්ලන්ට කවදාවත් අතපසු වෙන්නේ නැහැ කිසිම දෙයක්. ඔයගොල්ලෝගේ ජයග්‍රහණයට යන්න පුළුවන්. එහෙනම් අදට નિયમિત අපි ඒ කොටස අවසන් කරමු. ඔයගොල්ලෝ සෑම දිනකටම ආයුබෝවන්. අයබෝවන්.